සියලු දෙනාට සුබ උදෑසනක් සුබ දවසක් මම හිතනවා මම ඇහෙනවා කියලා සියලු දෙනාට එහෙනම් හරි බොහොම ස්තුතියි මම සුදේශ් කුමාර මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ කළමනාකරු මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මගින් සංවිධානය කරපු මූල්‍ය කළමනාකරණය ප්‍රාග්ධන කළමනාකරණය ප්‍රාග්ධන අවදානම් කළමනාකරණය පිළිබඳ වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහන තමයි අද දවසේ අපි මෙහෙම පවත්වන්නේ. ඇත්තටම මේ වැඩසටහන සම්බන්ධ වෙන පිරිස ගැන කිව්වොත් විශේෂයෙන්ම දකුණු පළාත ආවරණය කරගනිමින් ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩල සමාජික මහත්මයාත්මීන් සම්බන්ධ වෙනවා. ඒ වගේම රත්නපුර මොනරාගල අම්පාර දිස්ත්‍රික් ආවරණය කරගනිමින් ඒ වාණිජ මණ්ඩලවල සමාජික මහත්මයාත්මීන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම මම විශේෂයෙන් මතක් කළ යුතුයි පුත්තලම දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සම්බන්ධ වෙමින් එහි සභාපතිතුමා ඇතුළුව අපේ පුත්තලම දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සමාජික මහත්මයාත්මීනුත් අද අපි වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අපිත් එක්ක අර්ථවල බැඳගත්තා HMB ජෙනරල් ඉන්ෂුරන්ස් ආයතනය ඔවුනුත් මම මේලා මතක් කර යුතුයි. අපි වැඩසටහන පටන් ගමු. පටන් ගැනීමට මත්තෙන් ඔබ දමුණුවාසලා දන්නවා අපි පැයක පමණ කාලයක් පමණයි මේ වැඩසටහන පවත්වන්නේ. වැඩසටහන ආරම්භ කිරීම සඳහා මම ඔබ සියලු දෙනා පිළිගැනීම සඳහා මම කැමැති මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ගරු සභාපති ඒ වගේම ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ ගරු අධ්‍යක්ෂක ඒ වගේම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ උපදේශන කමිටු සමාජික ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ රුහුණු විශ්වවිද්‍යාලයේ කවුන්සල් සමාජික සහ ලැක්ලේටස් ව්‍යාපාර සමූහයේ අධිපති ගරු මෙත්තා විධානගමච්ච මැතිතුමාට ආරාධනා කරන්න. ගරු සභාපතිතුමනි ඔබතුමාට පුළුවන් සියලු දෙනා පිළිගන්න. අයබෝවන් මාව ඇහෙනවද සියලු දෙනාටම? ඔව් සර් අපිට ඇහෙනවා. ඇහෙනවා අයබෝවන් සර්. අයබෝවන් ඔබ සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ප්‍රථමයෙන්ම මේ ප්‍රාග්ධන අවදානම් කළමනාකරණය සම්මන්ත්‍රණයට අතරම අද ඉතාමත්ම වැදගත්ම මාතෘකාවක් මේ ප්‍රාග්ධන අවදානම අපි හැමෝටම බලපාන කාරණයක්. මම කැමති මුලින්ම මේ සඳහා සම්පත් දායකත්වය දරන HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ මහේෂ් අතුපාර මහතා සහකාර කලාප කළමනාකරුතුමා මුලින්ම පිළිගන්නට අයබෝවන් ඔබතුමාට. ඒ වගේම මහේෂ් අයබෝවන් ඒ වගේම පූජිත මාදම්පගේ මහතාට ඒත් HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ අලවි සහ පුහුණු සංවර්ධන සහකාර කළමනාකාරතුමා නැවත මම පිළිගන්නවා. ඉතාමත්ම සුබ දවසක් ඔබතුමාටත්. එසේම අපගේ ගරු භාණ්ඩාගාරිකතුමා තමයි අද මේකේ මේ දායකත්වය දෙන්නේ අපිට මේ පිළිබඳව දැනුවත් කිරීම කරන්නේ. චන්දික රුවන් කොට්ටහේවා මහතා එතුමා වරලත් ගණකාධිකාරීවරයෙක්. ඒ වගේම එතුමා මට මතකයි අර්නස්ට් ඇන්ඩ් යං ආයතනයේ හිටපු හවුල්කාර මහත්මයෙක්. ඒ වගේම එතුමාගේ දැනුම් සම්භාරය ඉතාමත්ම විශාලයි. අපිත් එක්ක හැමදාම විතරම අපේ භාණ්ඩාගාරික සනතුර දහවමින් මාතර වාණිජ මණ්ඩලයට අපි ලොකු සේවාවක් කරනවා. එතුමා පිළිගන්නට මම ඉතාමත්ම කැමතියි අද උදේ. ඔබතුමාට සුබ දවසක් ආරම්භ කිරීමට. සහ මේ අවස්ථාවට සහභාගී වන සියලුම දෙනා ඉතාමත්ම ගෞරවයෙන් සාදරයෙන් පිළිගනිමින් ඔබ සැමට ප්‍රාග්ධන මූල්‍ය කළමනාකරණය පිළිබඳව එහි අවදානම් පිළිබඳව මේ කතිකාවත ආරම්භ කිරීමට මා ආරාධනා කරනවා කතික මහත්තුන්ට. ස්තුතියි. උදෑසනක් සියලුම දෙනාට සභාපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන් ව්‍යාපාරිකයන් ඔබ හැම දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා.
වැඩසටහන ආරම්භ කරන්න සුදේශ් මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. සර් අපි සර්ට අපි කැමති සර්ම ෂෙයා කරනවා. සර් පුළුවන් ද දැන් ෂෙයා කරන්න? පුළුවන්. හරි. ඕකේ ඕකේ සර්. සුදේශ් ස්ක්‍රීන් එක පේනවද? අපිට තවම පේන්නේ නැහැ සර්. මම හිතන්නේ අපිට තාම පේන්නේ නැහැ සර්. ඔබතුමා නම් අපිට හොඳින් පේනවා. හරි 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 සර්. හරි සර් හොඳටම පේනවා. right අපි ගත්තොත් මූලික වශයෙන් COVID-19 වසංගතය දැන් ඇත්තටම අපි අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපි මේ වසංගතයත් එක්ක ජීවත් වෙන්නේ. මේ වසංගතය හේතුවෙන් අපේ ආර්ථිකයට විතරක් නෙවෙයි මුළු ලෝකයේම ආර්ථිකයට ඉතාම දැඩි බලපෑමක් එල්ල වෙලා තිනවා. ලංකාව විදියට ගත්තොත් අපි අපේ දල දේශීය නිෂ්පාදිතයේ ඍණ වර්ධන වේගයක් ගිය අවුරුද්දේ වාර්තා කරලා තිනවා. මේ අවුරුද්දෙත් ඒක අනිවාර්යෙන්ම ඒ විදිහම තත්වයකට තමයි පත් වෙයි කියලා අපේක්ෂා කරන්නේ. ඊය අවුරුද්දේ අපි 3.6ක ඍණ වර්ධන වේගයක් තමයි ආර්ථිකයේ වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙනවා. 2020 අවුරුද්ද සම්පූර්ණයෙන්ම මුල් මාස 2-3 ඇරුණාම අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලායි තියෙන්නේ. ඒ සම්බන්ධ ශේෂ්ත්‍රවල ව්‍යාපාරවල නියුතු හැම දිනාටම ඉතාම දැඩි බලපෑමක් මේ හරහා වෙලා තියෙනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විඳවැටීම, සුළු පරිමාණ සහ ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යාපාර සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට වැසී යන මට්ටමකට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයත් එක්ක රටේ විරැකියා අනුපාතය විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් අර්බුදයත් එක්ක රැකියා අහිමි වෙච්ච ප්‍රමාණය තාම ශීඝ්‍රයෙන් තවමත් ඉහළ යමින් පවතිනවා. ඒත් එක්කම රජයේ ආදායම් විශාල ලෙස අඩු වෙලා තියෙනවා. මොකද ව්‍යාපාර කටයුතු කිසිවක් හරියාකාරව සිදු නොවීම හේතුවෙන් ව්‍යාපාර වලින් ලැබෙන බදු ආදායම රජයට විශාල වශයෙන් අඩු වෙලා රජය අර්බුදයකට ලක් වෙලා ඉන්නෝ. මේ දෛනික වියදම් පියවා ගන්න රජය අපේක්ෂා කරපු ආදායම නොලැබීම හේතු කොටගෙන ඒත් එක්කම විශාල උද්දමනයක් ඇති වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ තමයි මේ උද්දමනය ඇති වෙන්න ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ. මොකද සියලුම සැපයුම් සීමා වෙලා තියෙනවා. ඒක නිසා ඉල්ලුමට සාපේක්ෂව සැපයුමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා උද්දමන තත්ත්වයක් රට තුල ඇති වෙලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මොනවද අපිට මේ COVID-19 හේතුවෙන් ඇති වූ බලපෑම් කියලා අපිට බලපෑම් කීපයක් ගොනු කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි කාරක ප්‍රාග්ධන ගැටලු. ප්‍රධාන වශයෙන්ම අපේ ව්‍යාපාරයේ එදිනෙදා අවශ්‍ය කාරක ප්‍රාග්ධනය, ව්‍යාපාරයට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය අපට ලබා ගැනීමේ අපහසුවක් ඇති වෙලා තියෙනවා. මොකද ඒක හොඳ ආකාරවම තේරෙනවා. සාමාන්‍යයෙන් අපි බොහොම හොඳින් මේ ව්‍යාපාර කටයුතු කරගෙන ආවා මේ තත්ත්වය ඇති වෙන්න කලින්. නමුත් මේ තත්ත්වය ඇතිවීමත් සමග අපේ සියලුම මුදල් ලැබීමේ ප්‍රවාහයන් ගොඩක් දුරට අවහිර වුණා. ඒ නිසා අපට ව්‍යාපාරයේ එදිනෙදා ගෙවන්න තියෙන දේවල් අපේ වගකීම් ගෙවාගත නොහැකි මට්ටමකට අපිපත් වුණා.
ඒ නිසා තමයි අපිට මේ කාරක ප්‍රාර්ථන ප්‍රශ්නයක් මතුවුනේ. එතකොට අපිට එදිනෙදා ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය තත්ත්වය ව්‍යාපාරයේ ගිලිහි ගියා. ඊළඟ ප්‍රශ්නය තමයි අපිට ඇති වෙච්ච සැපයුම් දාම බිඳ වැටීම. අපේ සප්ලයි චේන් ඔක්කොම අවහිර වුණා. ඒවා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක උනේ නැහැ. විශේෂයෙන්ම රටවල් අතර තියෙන සීමා ඒ රටවල් වලින් ඇතුල්වීම පිටවීම සීමා කිරීම විශේෂයෙන්ම ඇඳිරි නීති තත්ත්වයන් ඇතිවීම සංචාරක සීමා පැනවීම ආදී ප්‍රශ්න නිසා සැපෙවුම් දාම සම්පූර්ණයෙන්ම වාගේ බිඳ වැටුණා. ඉතින් ඒ නිසා අපේ ව්‍යාපාර කටයුතු අඩාල වීමක් ඒ හරහා සිදු වුණා. ඒත් එක්කම වෙළඳ පොළ වෙත ප්‍රවේශ වන්න තිබිච්ච අවශ්‍ය අවස්ථා ප්‍රමාණය අපට සීමිත වෙලා ගියා. ඉතින් ඒ හරහා අපේ වෙළඳ පොළ යම් කිසි මට්ටමකට අහිමි වීමක් සිද්ධ වුණා. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් අපට මතකයි අපේ ගොවීන් ඒ ගොවීන්ට තමුන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න විදිහක් තිබ්බේ නෑ මේ තිබිච්ච පහුගිය කාලේ තිබිච්ච තත්ත්වෙත් එක්ක. ගොවීන් අස්වැන්න නෙලලා ඒක වෙළඳ පොළට ගේනකොට එතන තිබිච්ච බාධා නිසා ගොඩක් අස්වැන්න විනාශ වෙන මට්ටමකට පැමිණුණා. එහෙත් නැත්තම් වෙළඳ පොළ ඉල්ලුම ගොඩක් අඩු වෙලා තිබ්බා. මොකද මේ තිබිච්ච සීමාවන් හේතුවෙන්. ඊළඟ එක තමයි අපිට ව්‍යාපාරිකයෝ විදිහට මේ වසංගතයත් එක්ක අපිට මානසික කම්පනයක් ඇති වෙලා තියෙනවා. මේ මානසික කම්පනය නිසා අපේ එදිනෙදා කටයුතු වලටත් යම් යම් බාධාවන් පැමිණලා තියෙනවා. මොකද අපි නියම සාමාන්‍යයෙන් පවත්වගෙන ගිය ජීවන රටාව, ඒ ව්‍යාපාරික රටාව අහිමි වීම තුල තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. හැබැයි අපි දන්නෝ සාමාන්‍යයෙන් අවස්ථා කිහිපයකදී රජය විසින් විවිධ සහන පැකේජ් හඳුන්වා දුන්නා ව්‍යාපාරිකයන්ට මේ සිය ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කරන්න සහ කරගෙන යන්න. නමුත් ඒ ව්‍යාපාර සියල්ලටම මේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වුණාද කියන ගැටලුවක් මතුවෙනවා. මොකද උදාහරණයක් විදිහට අපි දන්නවා සාමාන්‍යයෙන් සහන පොලියට 104 වගේ පොලියට ණය පහසුකම් ලබා දීමක් සිද්ධ වුණා කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා. නමුත් මේ ණය ලබා දීම සඳහා සාමාන්‍යයෙන් බැංකු විසින් ඒ අදාළ සුරැකුම් මේ හැම දෙයක්ම ඒගොල්ලෝ බලලා තමයි ඒ ණය ප්‍රදානය කිරීම කළේ. ඉතින් ගොඩක් වෙලාවට අපේ ශුද්‍ර මට්ටමේ ව්‍යාපාර. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් වාර්ෂික ආදායම රුපියල් මිලියන 15කට වඩා අඩු ව්‍යාපාරවලට මේ පහසුකම් ලබා ගැනීමේ විශාල ගැටලු මතුවනවා. දැන් අපේ ලංකාවේ තියෙන ව්‍යාපාර වලින් අපි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 90ක් විතර තියෙන්නේ මේ රුපියල් මිලියන 15ට වඩා අඩු වාර්ෂික පිරිවැටුමක් තියෙන ව්‍යාපාර. ඉතින් ඒගොල්ලොන්ට තමයි මේක ඇත්තටම අවශ්‍යතාවය තිබුණේ. නමුත් ඒගොල්ලොන්ට තමයි මේකෙන් ගොඩක් අවස්ථාව අහිමි වෙලා ගියේ. මොකද හේතුව ඒ අවශ්‍ය සුරැකුම් නොමැතිවීම, එම බැංකු සමග තියෙන සම්බන්ධතා අඩුවීම, ඒ වගේ ප්‍රශ්න නිසා මේ සහන පැකේජ් වල ප්‍රතිලාභ හරියාකාරයෙන් නොලැබී ගිය තත්ත්වෙකුත් අපිට දකින්නට ලැබුණා. ඊළඟ ප්‍රශ්නේ තමයි ව්‍යාපාර වලට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච මේ ශ්‍රම හිඟය. වැඩ කරගන්න අවශ්‍ය ශ්‍රම බලකාය අපට ලැබුණේ නැහැ. අනිත් එක විශේෂයෙන්ම නිපුණතා සහිත පුද්ගලයන් ස්කිල්ඩ් එම්ප්ලොයිස්ලා අපට මේ තත්ත්වයට එක්ක ලබා ගැනීමේ ගැටලුවක් මතුවුණා. ඊළඟට අපි ගත්තොත් රජය සහ පොදු සේවාවන් විසින් මේ අවස්ථාවේ මොනවද කරන්න ඕන කියන එක. පළවෙනි දේ තමයි ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය ආර්ථික උත්තේජක පැකේජ් හඳුන්වා දීම. ඒක දැන්ටමත් රජය විසින් කරලා තියෙනවා, රජයට කරන්න පුළුවන් මට්ටමට. නමුත් තවදුරටත් මම හිතනවා මේ දේවල් ක්‍රියාත්මක විය යුතුයි කියලා. අනිත් එක තමයි ණය ගෙවීම ප්‍රමාද කිරීම. ඒක නම් දැනටමත් දෙසැම්බර් දක්වා අපිට ඒ මොරටෝරියම් එක හම්බෙලා තියෙනවා. ඒත් එක්කම කාරක ප්‍රාග්ධන ණය සඳහා ප්‍රතිමූල්‍ය
කරන පහසුකම් සැපීම. ඒ කියන්නේ කාරක ප්‍රාග්ධන ණය ලබා දෙන්න මහ බැංකුව විසින් අවශ්‍ය ප්‍රතිමූල්‍ය බැංකු පද්ධතියට සපයන්න ඕනේ. මේ බැංකු පද්ධතියේ ප්‍රතිමූල්‍ය දැන්ටමත් සපයලා තිනවා සහ තවදුරටත් මම හිතනවා මේ පහසුකම් වර්ධනය කිරීමක් කරන්න අවශ්‍යයි කියලා. අනිත් එක තමයි පුළුවන් ඒ කියන්නේ රජයේ සලකා බලන්න ඕන යම් කිසි විදිහකට අප ලබා ගැනීම වෙනුවට යම් කිසි ගැරන්ටි එකක් ක්‍රෙඩිට් ගැරන්ටි එකක් මේ බැංකු වලට දෙන්න යම් කිසි විදිහකට ව්‍යාපාරිකයෙක්ට යම් ණය මුදලක් ගෙවා ගැනීමට අපහසු වුණොත් ඒ ණය මුදල ගෙවීමේ වගකීම සඳහා බාර ගැනීම සඳහා යම් කිසි අරමුදලක් පිහිටුවීමට හැකියාවක් තියෙනවා නම් මම හිතන්නේ මේ ශුද්ධ මට්ටමේ ව්‍යාපාරිකයන්ට ඒක ලොකු සහනයක් වෙනවා. ඊළඟ එක තමයි ආයෝජන අරමුණු සඳහා ණය ලබා දීම. දැන් ඉදිරියට අවශ්‍ය අලුත් ආයෝජන වලට අවශ්‍ය ණය මුදල් ලබා දීම සිදු කළ යුතුයි. රජය විසින් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රතිමූල්‍ය බැංකු වෙත යොමු කිරීම සිදු කළ යුතුයි. ඊළඟ එක තමයි අපි රජයෙන් බලාපොරොත්තු වෙන දේ බදු ගෙවීම හැකිතා ප්‍රමාද කිරීම, දඩ මුදල් ඉවත් කිරීම සහ බදු ගෙවීමට අවශ්‍ය අතිරේක කාලයක් ලබා දීම. ඒකයි බදු වාර්තා ගොනු කිරීම සඳහා අතිරේක කාල සීමාවක් ලබා දීම. මම හිතන්නේ යම් යම් දුරට මේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රමාද කිරීම බදු ගෙවීම හැකි හැම අවස්ථාවෙම රජය කියලා තියෙන්නේ පුළුවන් හැම අවස්ථාවෙම බදු ගෙවීම සිදු කරන්න. නමුත් පහුගිය අවුරුද්දේ අපි දැක්කා විශේෂයෙන්ම ආදායම් බද්ද ගෙවන්න සාමාන්‍ය සැප්තැම්බර් 30 වෙනිදා වෙනකොට ගෙවලා ඉවර කරන්න ඕන ආදායම් බද්ද ඊළඟ අවුරුද්දේ ජුනි 30 දක්වාම ඒ කාලය දික් කරලා දීලා තිබ්බා දඩ රහිතව ගෙවා නිම කිරීම සඳහා. ඒ වගේ සහන රජය විසින් ලබා දී යුතුයි. ඊළඟ එක COVID-19 එරෙහි එන්නත් කිරීමේ වැඩසටහන වේගවත් කිරීම. ඒක නම් මම හිතන්නේ දැන්ටමත් වෙලා තියෙනවා 70%කට ආසන්න ප්‍රමාණයක් දැනට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තියෙන නිසා මම හිතන්නේ අපිට ඊයේදී මෙම තත්ත්වයේ විශාල අඩුවීමක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි දැක්කා මේ රජය මේ COVID අර්බුදේ එන්න කලින්ම යම් යම් බදු සහන රාශියක් ලබා දුන්නා. ඉතින් ඒ තත්ත්වය නිසා මම හිතනවා මේ ව්‍යාපාරිකයෝ විදියට අපට විශාල සහනයක් මේ COVID අර්බුදයේ ආරම්භයේදීම ලැබුණා. එසේ නොවෙන්න ව්‍යාපාර මීටත් වඩා දුර්වල වෙන මට්ටමකට අනිවාර්යයෙන්ම පත් වෙනවා. වැට් බදු අනුපාතය අපිට මතකයි 15 ඉඳලා 8% දක්වා අඩු කරා. ඒ වගේම වැට් බදු වගකීම් සීමාව වසරකට මිලියන 300 දක්වා, ඒ කියන්නේ වැට් බදු සඳහා ලියාපදිංචි වෙන්න ඕන සීමාව මාසකට මිලියන රුපියල් මිලියන 25ක් එහෙම නැත්නම් අවුරුද්දකට රුපියල් මිලියන 300 දක්වා වැඩි කරා. එතකොට සියලුම ශුද්‍ර ව්‍යාපාර සහ සුළු පරිමාණ ව්‍යාපාර වැට් බද්දෙන් නිදහස් වෙලා ගියා. ඒක විශාල සහනයක් වුණා ව්‍යාපාරිකයන්ට තමුන්ගේ කටයුතු ඉස්සරහට ගෙනියන්න. ඊළඟට ජාතිය ගොඩනැගීමේ බද්ද රජය විසින් අහෝසි කළා. ඒකත් ලොකු සහනයක් වුණා. මොකද ඒක ව්‍යාපාර පිරිවැටුම් මත අය කරපු නිසා ආර්ථික සේවා ගාස්තුව අහෝසි කරා. ඊළඟට අපි දන්නවා යම් යම් කර්මාන්ත ආදායම් බද්දෙන් නිදහස් කළා. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය, දීවර කර්මාන්තය, පශු සම්පත් සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධ කර්මාන්ත ආදායම් බද්දෙන් නිදහස් කළා. ඊළඟට පුද්ගලික ආදායම් බද්ද විශාල සහනයක් ලබා දුන්නා. අපි දන්නවා අපේ තිබිච්ච බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 6යි. නමුත් මේ සීමාව ලක්ෂ 6 සිට මිලියන 3 දක්වා ඉහළට ගෙනිච්චා. ඊට අමතරව තවත් රුපියල් මිලියන 1.2ක සහන ලබා ගැනීමට අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම නිවාස ණය පොලි ගෙවීම, ඊළඟට අධ්‍යාපනික වියදම්, සෞඛ්‍ය වියදම් වගේ දේවල් සඳහා කරන රුපියල් ලක්ෂ 12ක වියදම් අපට අඩු කරගන්න පුළුවන් මේ රුපියල් මිලියන 3ට අතිරේකව. ඒ නිසා යම් යම් බදු සහන ව්‍යාපාරික ප්‍රජාවට ලැබිලා තියෙනවා. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම
අපි බලන්න ඕන දැන් ව්‍යාපාර ආරක්ෂා කරගන්න ව්‍යාපාර ආරක්ෂා කරගන්න අපි මොනවද කරන්න ඕන මොනවද ගන්න ඕන උපාය මාර්ග කියලා. දැන් මේ උපාය මාර්ග කියන ඒවා ගත්තාම අපිට මේ උපාය මාර්ග යම් විදිහට බෙදා වෙන් කරගන්න පුළුවන්. කෙටි කාලීන උපාය මාර්ග, මධ්‍ය කාලීන, දිගු කාලීන. මේ වගේ අපි ඉස්සෙල්ලම් බලන්නේ මොනවද ශනිකව අපි ගන්න ඕන ක්‍රියාමාර්ග. ව්‍යාපාරය ආරක්ෂා කරන. මොකද අපිට දැන් ව්‍යාපාරයේ යම් ගැටලු ඇති වෙලා තියෙන්නේ. මේ ව්‍යාපාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න මොනවද අපි ගන්න ඕන කෙටි කාලීන ක්‍රියාමාර්ග. අපි ගත්තොත් පුළුවන් තරම් අපි අපේ සැපයුම්කරුවන් එක්ක සාකච්ඡා කරලා අපි උත්සාහ කරන්න ඕනේ ඔවුන්ගෙන් අතිරේක කාලයක් අපේ ණය ගෙවීම සඳහා යම්කිසි ඉල්ලීමක් කරලා ලබා ගන්න. එහෙම පුළුවන් වුණොත් අපට අවශ්‍ය වෙන කාරක ප්‍රාග්ධනය අවුම් මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම අපි කුලි දැන් ගොඩක් ව්‍යාපාරික ආයතන ඉන්නේ කුලි පදනම මත. ඒතකොට කුලි පිරිවැය අඩු කරගන්න අපට පුළුවන් ඒ අදාළ ඉඩම් හිමියන් සමග ගොඩනැගිලි හිමියන් සමග සාකච්ඡා කළොත් යම් සහන ලබා ගන්න පුළුවන්. ඒ වගේ සහන ඇත්තටම පහුගිය කාලේ ලැබිලත් තියෙනවා. ඒ සහන පුළුවන් තරම් අපිට ඉදිරියටත් ලැබෙන විදිහට යම්කිසි එක්කෝ ඒ රෙන්ට් එක අඩු කිරීමක් එහෙම නැත්නම් යම්කිසි ප්‍රතිශතයක් කපා හැරීමක් ඒ වගේ සහන ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම අපි සිදු කරන්න ඕන. ඒ සඳහා සාකච්ඡා කිරීම අපි කරන්න ඕන. ඊළඟ තමයි අපි පුළුවන් තරම් අපේ ආයෝජන අඩු අවදානම් සහිත ඉක්මනින් මුදල් බවට පත් කරන්න පුළුවන් ආයෝජන වලට මාරු වීම වඩාත් සුදුසු. මොකද අපිට පුළුවන්කම තියෙන්න ඕනේ පුළුවන් ඉක්මනට මුදල් බවට පත් කරන ආයෝජන අපි සතු තියාගන්න. උදාහරණයක් විදිහට අපි අවුරුදු 5ක ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් එහෙම අපිට ඒක කල්පිරණකම් සෑහෙන කාලයක් බලන්න වෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් 3 මාසකදී කල්පිරෙන ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තිබ්බොත් අපි දන්නවා අපිට තාම කෙටි කාලයකදී මේක මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන් කියලා. ඒ වගේ අපි අවදානම අඩු ද්‍රවශීල ආයෝජන වෙත මාරු වීමට උත්සාහ කළ යුතුයි. ඒත් එක්ක තමයි තව දෙයක් තමයි අපි බලන්න ඕන සාමාන්‍යයෙන් ආරක්ෂිතම ආයෝජන විකල්ප මොනවද? දැන් අපිට අපේ තියෙන අරමුදල් ආයෝජනය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මෙතනින් අපි බලන්න ඕන ආරක්ෂිතම ආයෝජන විකල්පය මොකක්ද කියන එක. දැන් සමහරක් වෙලාවට උදාහරණයක් විදිහට ගත්තොත් අපිට සාමාන්‍යයෙන් රිටර්න් එක එහෙම නැත්නම් අපිට ප්‍රතිලාභ වැඩි ආයෝජන තියෙනවා. ඒවල සමහර වෙලාවට අවදානමත් වැඩි. ඒක නිසා මේ වෙලාවේ ඒ වගේ වැඩි අවදානම් සහිත ආයෝජන විකල්පයන්ට යොමු වීම සුදුසු නැහැ. පුළුවන් තරම් අවදානම අඩුම මට්ටමේ පවත්වාගෙන යන ආයෝජන විකල්පයන්ට යොමු වීම තමයි මේ අවස්ථාවේදී සුදුසු වෙන්නේ. අනිත් එක තමයි අපි බලන්න ඕනේ මේ වෙලාවේදී අපි ව්‍යාපාරවල සමහර ලාවට තියෙනවා excess assets. එහෙම නැත්නම් අතිරික්ත වක්කම්. සමහර ලාවට අපේ වාහන අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර තියෙනවා. එහෙමනම් අපි බලන්න ඕන මේ වෙලාවේදී අපි කරන්න ඕන පුළුවන් තරම් ඒ වගේ අනවශ්‍ය වත්කම් හඳුනගෙන අපට අත්‍යවශ්‍ය නොවන වත්කම් හඳුනගෙන ඒවා පුළුවන් ඉක්මනට මුදල් බවට පත් කරගෙන මේ අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය පුළුවන් ඉක්මනට සපයා ගැනීම. මොකද ඒ තුලින් අපට පිරිවැයකින් තොරව මේ කාරක ප්‍රාග්ධනය සපයා ගන්න පුළුවන්. පොලි ගෙවන්නේ නැතුව අපිට අපේ ඇතුළෙම තියෙන වත්කම් වලින් අපිට ඒක ලබා ගන්න පුළුවන්. තවත් උදාහරණයක් අපිට තියෙනවා නම් අතිරේක තොග. ඒ තොග අපි පුළුවන් තරම් මේ අවස්ථාවේදී මුදල් බවට පත් කරගන්න ඕන. ඒත් එක්කම අපිට පුළුවන් ණයගැතියන්ට කතා කරලා ඒගොල්ලොන්ගෙන් ඇත්තටම දැන් අපි සාකච්ඡා කළොත් තමයි අපිට
යම්කිසි විදිහකට ප්‍රතිලාභයක් ලැබෙන විදිහට මේ කටයුතු කරගන්න පුළුවන් වෙන්නේ. අපි ඇත්තටම සාකච්ඡා නොකළොත් ණය ගැතියොත් ඒගොල්ලොන්ගේ ගෙවීම් ප්‍රමාද පුළුවන්. ඒක නිසා මම හිතන්නේ අපි පුළුවන් තරම් මේ සාකච්ඡා හරහා අපිට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය අපේ ව්‍යාපාරයේ තුලින්ම ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඊළඟට අපිට පුළුවන් තවත් දෙයක් සලකා බලන්න මේ අවස්ථාවේදී අපි නිශ්චල දේපල වලට හෝ නව ව්‍යාපෘති වලට මුදල් ආයෝජනය කරන්න එක ප්‍රමාද කිරීම වඩාත් සුදුසුයි. මොකද මේ වෙලාවේ අපට අලුත් ව්‍යාපෘති වලට අනේක ඒකට අවශ්‍ය ප්‍රාග්ධනය යොදවන එක යම්කිසි අවදානමක් සහිත කටයුත්තක්. ඒක නිසා ඒක අපේ ව්‍යාපාරයේ මූල්‍යමය තත්ත්වයේ ස්ථාවර වෙනකන් ප්‍රමාද කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඊළඟ එක තමයි සමහරක් වෙලාවට අපේ දැනට තියෙන ණය අපිට පුළුවන් බැංකු සමග සාකච්ඡා කරලා මේක රීෂෙඩියුල් කරගන්න. අපිට ටිකක් වැඩිපුර කාලයක් ලැබෙන විදිහට ගෙවන්න අපිට නැවත අය කරන කාලය ටිකක් දීර්ඝ කරගෙන රීෂෙඩියුල් කරගන්න පුළුවන්. අනිත් එක තමයි දැනට මේ වෙනකොට බැංකුවල පොලි අනුපාත සාමාන්‍යයෙන් 15 මට්ටමක තියෙනවා. අපි මේ COVID-19 අර්බුදය ආරම්භ වෙන සමයේදී අපේ පොලි අනුපාත තිබ්බේ ඉහළ මට්ටමක. සමහරක් වෙලාවට අපි බැංකුත් එක්ක සාකච්ඡා කළොත් අපිට මේ පොලි අනුපාත තවදුරටත් අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද බැංකු ඉල්ලීමක් කරොත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමක් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පොලි අනුපාත අඩු කරන්න කියලා ඉල්ලීමක් කරලා පුළුවන් නම් ඒක රීෂෙඩියුල් කරගෙන කාලය දික් කරගෙන ගෙවිය යුතු මුදල අඩු මට්ටමකට ගෙනාවොත් අපට යම්කිසි සහනයක් ඒ හරහා ලැබෙනවා. සමහරක් වෙලාවට අපේ තියෙන බැංකු අයිරා. මේ බැංකු අයිරාව අපට බැංකුවෙන් ඉල්ලන්න පුළුවන් ණයක් බවට පරිවර්තනය කරලා දෙන්න. එතකොට අයිරා පොලිය සාමාන්‍යයෙන් ඉහළ මට්ටමක තියෙන්නේ. ණයක් බවට පරිවර්තනය කරගත්තොත් යම්කිසි සහන කාලයකට එක්ක අපට අඩු පොලි අනුපාතයක් යටතේ මේක ගෙවලා පියවගෙන යන්න පුළුවන් මට්ටමකට පත් කරගන්න පුළුවන්. ඒත් එක්කම බලන්න ඕනේ හැම අවස්ථාවෙම කාරක ප්‍රාග්ධනය අඩුම මට්ටමකින් තියාගෙන යන්නේ කොහොමද කියලා. ඒ සඳහා අඩුම මට්ටමින් තොග නඩත්තු කිරීම, එතකොට ණයගැතියන්ගෙන් මුදල් එකතු කර ගැනීම, පුළුවන් තරම් තීව්‍ර කිරීම, ණය හිමියන්ට ගෙවීම යම්කිසි මට්ටමකින් ප්‍රමාද කිරීම තුළ මේ කාරක ප්‍රාග්ධනයේ අවශ්‍යතාවය අපට අඩු කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි අපි අපේ ඔපරේෂන්ස් අපි බලන්න ඕන කොහොමද ප්‍රී ස්ට්‍රක්චර් කරන්නේ. එහෙම නැත්නම් මෙහෙයුම් ක්‍රියාපටිපාටි අපි ප්‍රතිව්‍යුහගත කරන්න. සමහර වෙලාවට අපි COVID-19 වලට කලින් හිටපු මට්ටමට වඩා දැන් අපේ ව්‍යාපාර කටයුතු සෑහෙන දුරට වෙනස් වෙලා තියෙනවා. අපි ඒ කාලේ ගොඩක් ව්‍යාපාර පාවිච්චි කරේ නැහැ ඔන්ලයින්. එහෙම නැත්නම් වෙබ් මාකටිං ඔය වගේ දේවල් පාවිච්චි කරේ නැහැ. දැන් අපි මේ වගේ වැඩසටහනක් කරත් අපි මේක වෙනදා කරා නම් ෆිසිකලි තමයි කරන්නේ. නමුත් දැන් අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා අපේ දේවල් කොහොමද මේ තත්ත්වයට එක්ක ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ඒක නිසා අපි බලන්න ඕනේ අපේ ව්‍යාපාර කටයුතු ඒ ආකාරයෙන්ම අවශ්‍ය තැන්වලදී ප්‍රතිව්‍යුහගත කරලා ඒවා සරල කරගන්න. ඊළඟ එක තමයි අපි බලන්න ඕන ව්‍යාපාරයට බාහිර වශයෙන් එන කම්පන අවම කරන්නේ කොහොමද කියලා. මොකද මේ එක්ස්ටර්නල් ෂොක් දැන් අපි එකපාරටම කොවිඩ් වසංගතෙත් එක්ක අපේ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් අනිහිටමක් මට්ටමට එනවා. ඇයි එහෙම වෙන්නේ? මොනවද අපිට ඒවා අවම කරන්න පුළුවන්? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපිට තිබ්බනම් යම්කිසි විදියකට ඔන්ලයින් මාකටිං සිස්ටම් එකක්. මං හිතන්නේ අපේ කටයුතු අඩපණ වෙන්නේ නැහැ. එහෙමනම් අපිට ඒක කරන්න තිබ්බ. නමුත් අපි ඒ වගේ සූදානමක් ඒ වෙලාවේ තිබ්බේ නැහැ. ඒකත් එක්ක දැන් තමයි අපි ඒවට යොමු වෙමින් පවතින්නේ. ඒවා දැන් මේ වෙලාවේ තමයි අපි හිතලා ඉදිරියට කොහොමද අපේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරන්නේ මේ වගේ තර්ජන නැවත ආවොත් අපි කොහොමද අපේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යන්නේ කියන එක. ඊළඟට
ගත්තොත් එහෙම පුළුවන් තරම් අපිට දැන් පේනවා මේ ඔන්ලයින් ක්‍රමය හරහා අපට කටයුතු කරගෙන යන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන්. එතකොට මේ සඳහා අපට අවශ්‍ය වෙනවා බෙදා හැරීමේ ජාලය. මේ බෙදා හැරීමේ ජාලයක් එක්ක අපට සම්බන්ධ වෙන්න පුළුවන් නම් සහ අපට පුළුවන් නම් ඔන්ලයින් පේමන්ට් සිස්ටම් එකක් අරගන්න අපේ කටයුතු පහසු වෙනවා. ඉතින් මේ දේවල් සම්බන්ධයෙන් අපි අපේ අවධානය යොමු කරන්න වෙනවා. පුළුවන් තරම් වෙබ් පේජ් එකක් හදලා අපේ ප්‍රොඩක්ට්ස් ටික ඒ වෙබ් පේජ් එකට ඇතුල් කරලා ඔන්ලයින් පේමන්ට් ගේට්වේ එකක් අරගෙන පුළුවන් නම් courier service එකක් හරි එහෙම නැත්නම් වෙනත් බෙදා හැරීමේ ජාලයක් හරි සම්බන්ධ වෙලා අපේ නිෂ්පාදන පුළුවන් ඉක්මනට අපේ ගණන්දෙනුකරුවන්ට බෙදා හරින්න අපිට අපේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන් අර්බුදය මැද වුණත්. ඊළඟ තමයි ඒක මම දැන් සාකච්ඡා කළේ පුළුවන් තරම් අපි වෙබ් මාකටිං කියන එකට එහෙම නැත්නම් ඔන්ලයින් මාකටිං කියන වගේ ටෙක්නික්ස් වලට දැන් මේ වෙලාවේ යොමු වෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඊළඟ තමයි අපිට සමාජ මාධ්‍ය ජාලය උපයෝගී කරගෙන අපේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපේ සංනිවේදන කටයුතු සඳහා අපිට WhatsApp වගේ ජාලයක් Instagram වගේ ජාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට Facebook වගේ සමාජ ජාලයක් කරා අපිට පුළුවන් උපරිම ප්‍රචාරණයක් ලබා ගන්න. මේවා ඇත්තටම අපිට ගොඩක් නොමිලේ ලැබෙන ප්‍රචාරණ ක්‍රම. ඉතින් අපිට මුදලක් ගෙවලා ප්‍රචාරණයක් ලබා ගන්නවට වඩා මේ වගේ සමාජ මාධ්‍ය හරහා විශේෂයෙන් මේක දැන් බහුලව සමාජයේ භාවිතා වෙනවා. ඒ හරහා අපට අපේ ප්‍රචාරණ කටයුතු, ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි අපි මේ වෙලාවේ සලකා බලන්න ඕනේ පුළුවන් උපරිම විදිහට අපේ පිරිවැය අවම කිරීම. පිරිවැය අවම කිරීම ඉතාම වැදගත්. මේ සඳහා අපිට දැන් ඕන තරම් කාලය තියෙනවා හිතන්න පුළුවන්කම ලැබිලා තියෙන මේ වෙලාවේ අපි බලන්න ඕනේ කොහොමද අපේ පිරිවැය අඩු කරන්නේ. සමහර ලාවට යම් යම් දීමනා කපා හැරීම් යම් යම් අපි පාවිච්චි කර ක්‍රමවේද වෙනස් කිරීම තුළ පිරිවැය අඩු කර ගැනීම. දැන් උදාහරණයක් විදිහට අපි සමහරට අපේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක මේ COVID-19 වලට කලින් විශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා. නමුත් දැන් අපි පාවිච්චි කරන්නේ තුන්වෙනි පාර්ශ්වයන් සමහර ලාවට මේ සඳහා. ඒ හරහා අපට යම්කිසි වාසියක් ලැබිලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් අපි සංසන්දනය කරලා අපි බලන්න ඕනේ මේ දේවල් අපේ ව්‍යාපාරයට කොහොමද අපේ පිරිවැය අඩු කරගන්න යොදාගන්න කියන එක. ඊළඟ තමයි අපි බලන්න ඕනේ මොනවද අපිට තියෙන අලුත් ව්‍යාපාරික අවස්ථා. දැන් අපි දැක්කා සමහර ව්‍යාපාරිකයෝ මේ කොවිඩ් අර්බුදය හැමුවේ බොහොම හොඳින් ව්‍යාපාර කරගෙන යනවා. දැන් උදාහරණයක් විදිහට සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය එතකොට ඖෂධ සැපයීම් වගේ ජාල ඒවා බොහොම හොඳින් ක්‍රියාත්මක වුණා. ඊළඟ පුෂ්කාර්මික කටයුතු ඒ වගේ දේවල් බොහොම හොඳින් ක්‍රියාත්මක වුණා. ඉතින් ඒවට යම්කිසි හෝ බාධාවන් බොහොම අඩුම මට්ටමින් තමයි ඇති වුණේ. ඕන් ඊටාම ඉහළ ලාභ ලැබෙමින් මේ ව්‍යාපාර කරගෙන ගියා. එහෙනම් අපි බලන්න ඕන අපිට මොකද්ද අපේ ව්‍යාපාරවල අපිට මොනවද තියෙන අලුත් අවස්ථාවන් මේ වගේ ගැටලුවක් ආවොත් ඒ කොහොමද ඒකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ සඳහා අපි ආයෝජන කලඹ විවිධාංගීකරණය කර ගැනීමක් කරන්න. උදාහරණයක් විදිහට හිතන්න අපි හිටියේ හෝටල් ශාස්ත්‍රයේ විතරක් නම් ඒ ව්‍යාපාර මුළු මනින්ම බිඳ වැටිලා හමාරයි. එතකොට අපි යම්කිසි විදිහකට අපේ ආයෝජන විවිධාංගීකරණය කරලා තිබ්බනම් අපි හිතන්නකෝ අපිට අපි හෝටල් ශාස්ත්‍රයේත් ඉන්නවා අපි නිෂ්පාදන ශාස්ත්‍රයේත් ඉන්නවා යම්කිසි සේවාවකුත් මේ රතුකාරය ගාපු එක කොහෙද දන්නේ තත්ත්වයක් තිබුණොත් මම හිතන්නේ අපිට හොඳ අවස්ථාවක් තියෙනවා අපේ තියෙන අවදානම අවම කරගන්න. ඊළඟට අපි තව දෙයක් බලන්න ඕනේ මේ මූලික ව්‍යාපාර කටයුතු සහ මූලික නොවන ව්‍යාපාරික කටයුතු. ඒ කියන්නේ core business activities and non core business activities. දැන් සමහරවිට අපේ ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යන අතරේ අපිට පේනවා යම්කිසි ව්‍යාපාරික කටයුත්තක් ඇත්තටම
ඒකෙන් අපට ලැබෙන ප්‍රතිලාභය බොහොම අවම මට්ටමක තියෙනවා. එච්චර හොඳ ප්‍රතිලාභයක් නැහැ. එහෙනම් ඒ වගේ ව්‍යාපාරයක් අපි බලලා ඒ වගේ ව්‍යාපාර අපි සතුව තියෙනවා නම් ඒවායින් පිටවීම අපි සැලසුම් කරන්න. මොකද ඒ වගේ ව්‍යාපාරයක් කරගෙන යනවට වඩා හොඳයි අපි උත්සාහ කරනවා නව ව්‍යාපාරයකට එළඹෙන්න නව ව්‍යාපාරයක් කරා යන්න වැඩි ප්‍රතිලාභ ගෙන දෙන විදියට. ඊළඟට මේ කාලේ අපි අපේ සේවකයන්ගේ නිපුණතා වර්ධනය කරන්න උන් ට්‍රේන් කරලා ඒ දේවල් කරගන්න අපට අවස්ථාවක් තියෙනවා. එතකොට අපිට ඉදිරියේදී දිගු කාලීනව ඒ අවශ්‍ය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඊළඟට තාක්ෂණය සඳහා අපි වැඩිපුර ආයෝජනය කිරීම මේ වෙලාවේ සුදුසුයි. මොකද අපිට පේනවා හැමදේම දැන් තාක්ෂණයත් එක්ක පදනම් වෙලා තමයි ඉස්සරහට යන්නේ. ඊළඟට තමයි විකුණුම් මාර්ග පුළුවන් තරම් වැඩි කරගන්න ඕන. අලුත් වෙළඳ පොළවල් වලට අපි පිවිසෙන්න ඕන. ඒ ඔය වගේ කටයුතු තමයි මේ අවස්ථාවේදී අපිට කරන්න තියෙන්නේ. මම හිතන්නේ අපිට තියෙන සීමිත කාලයත් එක්ක මට යෙදිච්ච ලබා දීලා තිබිච්ච කාලය අවසానයි. මම හිතනවා ඔයගොල්ලන්ට මේ අවස්ථාවේදී අපි මොනවද ගන්න ඕන පියවරන් කියන එක ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ පුළුවන් මට කතා කරන්න. මගේ දුරකථන අංකය 073 718යි 391 073 718යි 391. යම්කිසි අවස්ථාවකදී කවුරු හරි යම්කිසි උපදේශක් ඉල්ලුවොත් ඒ උපදේශ දෙන්න මම සතුටින් සූදානම්ෙන් ඉන්නවා. බොහොමත්ම ස්තුතියි එහෙනම් හැම දිනාටම සුබ දවසක්. හෙලෝ බොහොම ස්තුතියි සර් සුබ දවසක් වේවා. බොහොම ස්තුතියි සර්. අතරම මම හිතනවා අපේ ව්‍යාපාරික ප්‍රජාවට කාලීන මුණ දෙන මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි මුණ දෙන ගැටලු සහ ඒවට මේ වෙලාවේදී යොදා ගන්න පුළුවන් ස්ට්‍රැටජිස් මොනවද කියලා ඔබතුමා පැහැදිලි කර දීම සම්බන්ධයෙන් මම හිතනවා ඒක ගොඩක් අපට අදාළයි කියලා ව්‍යාපාරික අපේ මහත්මීන්ට. ඊළඟට අපි කතා කරන්න යන්නේ මොනවද මේ ව්‍යාපාර ලෝකයේ තියෙන අවදානම්. ඒ කියන්නේ මූල්‍යමය අවදානම් වෙන්න පුළුවන්, වෙනත් දේපලමය අවදානම් වෙන්න පුළුවන්. සහ මේ අවදානම් අපි කොහොමද හඳුනගන්නේ සහ මේක කොහොමද අපි පාලනය කරන්නේ. සමහර ලාවක අවදානම් අපට ඒක වෙන හානිය කොහෙත්ම වළක්වා ගන්න බැරි වෙන්න පුළුවන්. එතෙන්දී අපිට පුළුවන් හානිය වෙන ප්‍රමාණය අවම කරන්න. අන්න ඒ පිළිබඳව සාකච්ඡා කරලීම සඳහා මම කැමති ආරාධනා කරන්න වසර 15කට අධික කාලයක ආයතනික අත්දැකීම් සහිත ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරී HNB ජෙනරල් ඉන්ෂුරන්ස් ආයතනයේ සහකාර කලාප කල්පනාකරු මහේෂ් අතුකෝරළ මහතා. මහේෂ් අතුකෝරළ මහතා අපි පටන් ගමු. good morning. Good morning. මේ මට ඔය මේ ස්ක්‍රීන් එක අයින් වෙන්න ඕනේ අපේ කෝටගොඩ මහත්මයා. ඒක තමයි මට මේ ෂෙයා කරන්න පුළුවන්. තාම දෙන්නේ එතුමාගේ මේ ප්‍රසන්ටේෂන් එකෙන් නැවතිලා තියෙනවා. චන්දික මහත්මයා මම හිතන්නේ ඔබතුමා තාම ෂෙයා කරන එක නවත්තලා නැහැ. චුට්ටක් අපිට ඒක නවත්තලා අපි මහේෂ් මහත්තයට මේ සම්බන්ධතාවය අපි හිතමු අතර දෙන්න පුළුවන් නම් හොඳයි. රුවන් මහත්තයා හරි ඕකේ. මහේෂ් මහත්තයා ඔයාලට දැන් පුළුවන් නේද? පුළුවන්. okay. පුජිත මහේෂ්. okay. මේක හරි මහේෂ් මහත්තයා පටන් ගන්න. right. සුබ උදෑසනක් සියලු දෙනාටම. අපි මගේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා වෙනකන් මම හිතන්නේ මට හොඳ ආරම්භයක් ලබා දුන්නා අපේ මිස්ටර් රෝවන් කලින් කතා කරපු අපේ මහත්මයා. මොකද මට කතා කරන්න මගේ මාතෘකාව තියෙන්නේ අවදානම. අපි දැනට අවුරුදු දෙකකට කලින් අපි කවුරුවත් හිතුවේ නෑ මෙහෙම කොවිඩ් කියලා වසංගතයක් ඒවි. මොකද මේ මාත්‍ය ගොඩක් කොවිඩ් ගැන කතා කරා. මේ වගේ දෙයකින් අපේ ව්‍යාපාරය සම්පූර්ණ ඉදිරියේදී අවුරුදු දෙකක් වහගෙන යන්න වෙයිද?
රයිට් ඒ වගේ දෙයක් අපි හිතලා තිබුණා නම් ඉදිරියේදී අපිට මෙහෙම දෙයක් වෙනවා කියලා සමහර විටක ගොඩක් වෙලාවට අපිට තිබුණා මේ අපිට වෙන මේ අලාභය අඩු කරගන්න සහ ඊට වඩා අපිට වෙන ස්ට්‍රැටජි යූස් කරලා අපි ප්‍රිකෝෂන් අපි කලින් මේකට දැනුවත් වෙලා අපි මොනවා හරි ඇක්ෂන්ස් ගත්තා නම් මම හිතන්නේ අපිට මේකෙන් ගොඩක් බේරෙන්න තිබුණා මේ වගේ අපි බලාපොරොත්තු නොවන දෙයකින් right Pujitha can you share hello මට permission දෙන්න ඕනේ මේක share කරන්න එහෙන් ඔයගලන්ගේ admin කරන කෙනා මට share කරන්න දෙන්න ඕනේ permission මට මෙහෙන් ඒ share කරන්න permission දෙන්න නැතුව presentation එක share කරන්න වික්‍රමසිංහ මහතා මේ අපේ මේ වෙනමම තමයි ෂෙයා කරන්න චුට්ටක් ඔබතුමා අයිඩෙන්ටිෆයි කරගන්නද එතුමාව රයිට් මම මේක ෂෙයා කරන්න ගම මම මගේ ස්ලයිඩ් ෂෝ එකේ යයි මොකද අපේ වෙලාව යන නිසා මම මේක කරගෙන යනවා රයිට් මම අද මේ අවදානම් කළමනාකරණය යටතේ මම ඔයගලන්ට ෂෙයාර්ලා දිනනවද රයිට් ඕකේ thank you රයිට් මගේ මාතෘකාව risk management රයිට් Pujitha the next මම මේ අවදානම් කළමනාකරණය යටතේ මම Pujitha the next slide Pujitha right මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රධාන කොටස් පහ සම්බන්ධයෙන් මොකක්ද අවදානමක් කියන්නේ අවදානමේ තියෙන ප්‍රධාන වර්ගීකරණයන් මොනවාද අවදානම් කළමනාකරණය කියන්නේ මොකක්ද අවදානම් කළමනාකරණයේ ක්‍රියාවලිය process එක මොකක්ද සහ මේකෙන් අවදානම කළමනාකරණය කිරීම තුළින් ව්‍යාපාරිකයන් වන අපිට ඔබතුමන්ලාට වෙන වාසිය මොකක්ද කියන එක ගැන බොහොම කෙටි කාලයක් තියෙන මම බොහොම ඉක්මනින් මම පුළුවන් විදියට උපරිමයෙන් මම ඔබතුමන්ලාත් එක්ක මගේ දැනුම ෂෙයා කර ගන්නවා Pujitha the next right මුලින්ම බලමු අපි මේ risk එකට තියෙන අර්ථකථන මම මේ සඳහන් කරලා තියෙන පොඩ්ඩක් සමා වෙන්න ඕනේ මේ සිංහලෙන් මේක පරිවර්තනය කරන්න අමාරුයි මොකද මේකේ සිංහලෙන් මේ ගැන පරීක්ෂණ කරලා තියෙන කට්ටිය ගොඩක් අඩුයි මේක සමහරවිට සිංහලට මම පරිවර්තනය කරොත් ඔයගලන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැති වෙද්දී සමහර ගොඩක් අඩ ඔයගලන් ඉංග්‍රීසි වචන ගොඩක් ෆැමිලියර් ඒකයි සිංහල වචනයට වඩා මේ සම්බන්ධයෙන් මම මෙතන කිව්වොත් මේකේ පළවෙනි එක තියෙන්නේ කෙලිම අනාගතයේ තියෙන අවිනිශ්චිත දෙයක් ඒ කියන්නේ අපි ආයෝජනයක් මොකක් හරි දෙයක් කරලා අපිට බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ හැකියාව තමයි මෙතෙන්දී අවදානම කියලා කියන්නේ. සහ තව මානසික පැත්තෙන් ගත්තොත් අපි කියලා තියෙනවා මේ ගැන පරීක්ෂණ කරපු කට්ටිය හොයාගෙන තියෙනවා මේ අවදානම කියන එක ගැන අපේ මනසින්ම අපි මිනිස්සු විදියට අපි මනසින්ම හිතන්න කම්මැලි until ඒකෙන් මොනවා හරි නරක බරපතල දෙයක් වෙනකන් අපේ මයින්ඩ්සෙට් එක හැදෙන්නේ නැහැ. අපි ඒකට මුකුත් හිතන්නේ නැහැ. අපි ඒක ගැන හිතනකොට අපි ගොඩක් ප්‍රමාදයි. ඒක ඔයගොල්ලන්ටත් නෙවෙයි මටත් නෙවෙයි හැමෝටම පොදු දෙයක්. ඒකෙන් මිනිස්සු විදියට ඒක නිසා තමයි මේ අවදානම කියන එක මෙච්චර බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියන එක ගැන අපි ඉදිරියේදී කතා කරමු. right Pujitha the next slide right මේ මම මෙතන සඳහන් කරලා තියෙන්නේ අවදානමක් කියන එක අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන් preventable risk කියලා මම වගේ පළවෙනි කැටගරි 1 එකේ තියෙනවා. ඒ කියන්නේ වළක්වා ගත හැකි අවදානම්. ඒකේ වචනෙම තියෙනවා. අනිත් එක strategy risk. ඒ කියන්නේ අපි උපායශීලීව ගන්න අවදානමක් මොනවද කියන එක සහ තුන්වෙනි එක external risk. අපිට බාහිර පරිසරයෙන් එන්න පුළුවන් අවදානම් මොනවද කියන එක. මම මේ ගැන එකින් එක ලොකුවටම Pujitha next slide එකට Pujitha please. මම මේ ගැන ලොකුවට එකින් එක ඔයගොල්ලත් එක්ක කතා කරන්න මේකේ තියෙනවා අපිට මේක හඳුනා ගන්න පුළුවන් ක්‍රම කීපයක්. මම එකින් එකම යන්නේ නැහැ වෙලාව මදි නිසා මම සරල උදාහරණයකින් Pujitha next slide Pujitha මම උදාහරණයක් මගින් මම මේක පැහැදිලි කරන්නම්. අපි මේ preventable risk කියන එක ගැන මම පොඩි අවධානයක් ගත්තොත් මේ කියන අවදානම අපිට එන්නේ අපේ ආයතනය අපේ ව්‍යාපාරයේ ඇතුළෙන්ම එන්නේ. අපිට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් අවදානමක්. මේක නිතරම වෙන්නේ ආයතනයේ කළමනාකාරීත්වය ආයතනයේ සේවකයෝන්ගේ මොනවා හරි වැරදි ක්‍රියාකලාපයක් නිසා අපි තමයි මේ අවදානම එන්න පුළුවන්. ඒක දෙක තමයි strategy risk. strategy risk කියන්නේ අපි කැමැත්තෙන්ම ඒ අවදානම ගන්නවා. ව්‍යාපාරිකයෙක් විදිහට ඔබතුමාලා මම සහ සියලුම දෙනා ව්‍යාපාරික වෙන්න ඕනේ අනාගතයේ හොඳටම තියෙනවා. හොඳටම පේන අවදානමක් තියෙනවා කියලා අපි මේක ගන්නවා. මොකද වැඩි profit එකක් ලබන්න. right external risk කියන්නේ බාහිර පාර්ශ්වයෙන්. ඒ කියන්නේ macro factors කියලා කියනවා. මෙතන සමාජීය ආර්ථික
සංස්කෘතික කියන්නේ අපිට පාලනය කිරීමට බැරි පාර්ශ්ව වලින් එන අවදානම් තමයි එක්ස්ටර්නල් රිස්ක් කියන්නේ. මේක තමයි ප්‍රධාන තුන. මම මෙතනදී ඔයගොල්ලන්ට ගත්තොත් උදාහරණයක් අපි හිතන්න අපේ ළඟ තියෙනවා ඉන්ධන තොගයක් ෆුවල් පෙට්‍රල් කියලා හිතන්නකො අපේ ළඟ තියෙනවා ස්ටොක් එකක් රයිට්. මම එක උදාහරණයක් මම මේ තුනම ටක් ගාලා මම පැහැදිලි කරන්නම්. මෙතනදී මේ ස්ටොක් එක ඇතුලෙන් වෙන්න පුළුවන් හානිය තමයි අපි නෝ ස්මෝකින් බෝඩ් ගහලා තියෙනවා හොට් දේවල් මොකුත් ගෙනියන්න එපා ස්පාර්ක් වෙනවා කිව්වට අපේ මිනිස්සු ගෙනිලා සිගරට් එකක් බල මොනවා හරි එතන ස්ටොක් එක ඩැමේජ් වෙනවා. අන්න ඒක තමයි ප්‍රිවෙන්ටබල් රිස්ක් ඇතුලෙන් ඇවිල්ලා තියෙන්නේ අපිට වළක්වා ගන්න තිබුණ එක. රයිට්. ස්ට්‍රැටජි රිස්ක් කියන එක මම ඒකටම ගන්න හිතන්න දැන් අපි මේ කාලේ කතාවක් කරනවා මිල ඉහළ යනවා තෙල් වල මිල ඉහළ යනවා. එතකොට අපි කරන්නේ අපි ළඟ 1 මිලියන් ස්ටොක් එකක් තියාගන්න රිස්ක් එක වෙනව අපි තියාගන්න ඒක අපි ඩබල් අප් කරනවා. අපි 2 මිලියන් රිස්ක් එකක් ගන්නවා අපේ ළඟට. ඇයි අපි මේ රිස්ක් එක ගන්නෙ? අනාගතයේදී වැඩි වුණාම වැඩි ලාභයක් ලබා ගැනීම. අන්න ඒවා තමයි ස්ට්‍රැටජික් රිස්ක් කියන්නේ. සමහර වෙලාවට දැන් ඒකම එක්ස්ටර්නල් රිස්ක් එකට බාහිර පාර්ශවීය රිස්ක් එකට ගත්තොත් දැන් අපි එහෙම වැඩි ලාභයක් උදෙසා අපි වැඩි ස්ටොක් එකක් ගත්තට සමහරට එකපාරටම ලෝකයේ මිල බොරතෙල් මිල පහළ යාම සමහරට මේ ගවර්න්මන්ට් මොනවා හරි චේන්ජ් එකක් අපිට සහන දීලා මොනවා හරි සඩ්ලි එකපාරට මේ මිල පහළ යන්න පුළුවන්. එතකොට අපිට අපේ තිබුණට වඩා ලොස්ට් එකක් වෙනවා. අන්න ඒක තමයි එක්ස්ටර්නල් රිස්ක් කියන්නේ. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති කියලා. මොකද මේ මම එකම උදාහරණයක් කරන් තමයි මේ තුනටම බෙදුවේ. right එතකොට අපිට ඒක කරන්න දෙයක් නැහැ. අපි රජයෙන් මොනවා හරි දෙයක් කරොත් අපිට ඒ ගානට අපි ළඟ තිබුණාටත් වඩා අඩුවෙන් අපිට අපේ තෙල් ටික විකුණන්න වෙනවා. අන්න ඒක තමයි එක්ස්ටර්නල් අපිට ඒක කන්ට්‍රෝල් කරන්න බැරි රිස්ක් එක. ඊට පස්සේ මම කතා කරන්න පොඩි මේ රිස්ක් මැනේජ්මන්ට් අවදානම් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අපිට අනාගතයේ විය හැකි දැනට නොදකින දෙයක් පිළිබඳව අපි පුරෝකථනය කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා අපි ඒක අඩු කරගන්නේ කොහොමද කියන එකේ ක්‍රියාවලිය තමයි රිස්ක් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එක කියලා කියන්නේ. ඒකෙදි පොඩි ස්ලයිඩ් එක ෂෙයා කරන්න පුළුවන්. මම මේ බොහොම ඉක්මනට කියයි නේද මොකද මම කැම්පස් එකේ අවුරුද්දක් ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එක මට මිනිත්තු 20කින් වගේ කරන්න තියෙන්නේ. ඇත්තටම හරි අමාරුයි. මේකේ පළවෙනි අදියර තමයි අපි අවදානම අඳුනා ගැනීම. රිස්ක් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එකේ පළවෙනි එක තමයි අපි අයිඩෙන්ටිෆයි කරන මොකද්ද අපිට වෙන්න පුළුවන් අවදානම. රයිට්. අංක 2 තමයි අපි ඒක ඇසස් කරනවා. රිස්ක් එක ඇසස්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ අපි ඒකේ වෙන්න පුළුවන් අපිට ඒකෙන් වෙන්න පුළුවන් බරපතලකම සිවියරිටි එක සහ ඒක වීමේ සම්භාවිතාවය මොකද්ද අපි හිතුවට රිස්ක් එකක් තියෙනවා කියලා අපිට ඒක නිතරම වෙන්න බෑ. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අන්න ඒකේ වෙන්න පුළුවන් සම්භාවිතාවය අපි බලන්න ඕන. රයිට්. ඒක තමයි අංක 2. සහ ඒක අපි බලනවා කන්ට්‍රෝල් කරගන්න. කොච්චර දුරකට අපිට මේ කන්ට්‍රෝල් එක මේකේ ගන්න පුළුවන්ද? අපිට ඒක නවත්ත ගන්න පුළුවන්ද කියන එක. 3 අංක 3 තමයි මේ process එකේ තියෙනවා. අපි එතකොට අඳුනාගත්තා අපි එතකොට value එකක් කරා මෙන්න මේකයි අපිට වෙන්න පුළුවන් loss එක කියලා. අපි තුන්වෙනි අදියරේදී කරන්නේ ඒකට අපි මොනවද strategy එකක් ගොඩනගනවා. මොකක්ද අපි මේකට ගන්න action එක? මොකක්ද අපි මේකට කරන්නේ? මම මේ actions ගැන ඉදිරියේදී මම ඊළඟ slide එකේ මම කතා කරනවා. මහේෂ් yes මහේෂ් මේ මට ආයේ මෙතනින් බ්ලොක් කරලා මේ sharing එක පොඩ්ඩක් එයාට හදන්න කියන්න ඕනේ. එතුණත් යන්නේ ඉන්නේ ෂෙයා කරන එක බ්ලොක් කරලා තියෙනවා. මොකෙන් පොඩි මේ ඇඩ්මින් පැත්තේ. Mr. Sudesh, can you help me? Yeah, sure. I think there's something issue. ෂෙයා වුණාද? All right, okay. Pooja the next. මේ මට කීයද මිෂ මහේෂ් කීයද යන්න ඔයාලගේ සයිට් එක? Next process එකට යන්න. Next නේ තව. Pooja තව යන්න. That's right. ඔතන ඉන්න පොජිද process එකේ ඉන්න උඩ එක නෑ risk management process එක උඩ තව උඩ පොජිද alright ඔතන ඉන්න right thanks right මම මේ පළවෙනි PRL දෙක තමයි කතා කරේ පොජිද අද slide එක නවත්තන්න පොජිද ඊළඟ එකට යන්න පොජිද ඊළඟ එකට යන්න පොජිද right මම මෙතන PRL දෙකක් කතා කරා අපි එක අඳුරා ගන්න පොජිද ඊළඟට යන්න පොජිද next දෙවෙනි එක තමයි අපි එක value එකක් කරා right okay හරි අපි ඒක value එකක් කරා තුන්වෙනි එක තමයි අපි ඒකට ගන්න action එක මේකට දෙන respond එක මොකක්ද කියලා අපි බලන එක right
ඊට පස්සේ අනිත් එක තමයි අපි අඳුනාගත්ත ක්‍රියා අපි අඳුනාගත්තනේ මොකක් හරි අපි මේකට ස්ට්‍රැටජි එකක් කරන්න ඕන කියලා. අන්න ඒක අපි අපේ බිස්නස් එකට ඇප්ලයි කරන එක. තමයි හතරවෙනි විදියට මේකේ process එකක් තියෙනවා. පුජිත next slide එකට යන්න පුජිත. යාරින් නෝන මොනවා හරි ප්‍රශ්නයක් කොහෙන් වෙනවා. කවන්නේ මම සයිට් එකේ යන්නේ එක බ්ලොක් කරනවා. හරි රයිට් ඕකේ මම යන්නම්. ඕකේ පුජිත. මෙතනදී මේ අපි හඳුනාගත්තු අවදානම අපිට ක්‍රම පහක් තියෙනවා අපිට මේක අවම කරගන්න. එකක් තමයි මේ රිස්ක් එකේ මිටිගේට්. ඒ කියන්නේ මේ රිස්ක් එකේ තියෙන බලපෑම අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක වෙන වාර ගණන අඩු කරන්න පුළුවන්. නැත්නම් මේකෙන් වෙන ඉම්පැක්ට් එක අපිට වෙන හානිය අවම කරගන්න පුළුවන්. මේක තමයි අපි පළවෙනියටම අපි බලන්නේ අපිට අවදානමක් තියෙනවා. අපි බලන අවදානම අඩු කරගන්න. අවදානම අඩු කර ගැනීම සහ අවදානම වීමේ වාර ගණන අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක බලනවා avoiding risk. සමහර අවදානමක් තියෙනවා ඒත් අපි ඒක ගැන සැලකිලිමත් නැහැ. ඒක අපි හිතනවා වෙන්න බෑ කියලා අපි ඒක avoid කරනවා. අපි ඒක අමතක කරලා දානවා සමහර risk. right? තව සමහර තියෙනවා transfer කරන්න පුළුවන් අපිට අවදානම. අපි අවදානම කලින් හඳුනා ගන්නවා. අපිට මෙන්න මේ වගේ අවදානමක් තියෙනවා. මේක transfer කරනවා කියන්නේ අපි උදාහරණයක් විදිහට insurance එකක් දානවා. එතකොට අපිට තියෙන අවදානම අපි ඉන්ෂුරන්ස් කම්පැනිට මාරු කරනවා. ඒක තමයි අපි එතෙන්දි කරන්නේ. අපිට තව එකක් තියෙනවා ෂෙයා කරන්න පුළුවන්. හිතන්නකෝ අපි ඉන්ෂුරන්ස් කරනවා කියලා අපි 100 මිලියන් එකට මොකක් හරි අපි ඉන්ෂුරන්ස් කම්පැනියක් විදිහට අපි අවදානමක් ගත්තොත් අපි ඒක මිලියන 50ක් රීඉන්ෂුරන්ස් කරනවා. අපි සම්පූර්ණයෙන්ම 100 මිලියන්ම ගෙවන්න වුණොත් අපිට 100 මිලියන්ම ගෙවන්න ඕනේ ඉතුරු 150ක් ගෙවන්න වෙනත් කම්පැනියක. ඒ කියන්නේ අපිට තියෙන අවදානම අපි තව සමගමක් රක්ෂණය කරනවා. අන්න එක තමයි කියන්නේ ෂෙයාරින් රිස්ක් කියලා. රිටේනින් රිස්ක් කියලා එකක් තියෙනවා. ඒක අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙනවම ඒ අවදානම. ඒ කියන්නේ ඔය උදාහරණයක් විදිහට ගත්තොත් භූමිකම්පාවක්, ගම් වතුරක්, ස්වභාවික විපත් තියෙන දේවල් දැන් මේ වගේ දැන් හිතන්නකො මේ කොවිඩ් වගේ දේවල් අපිට අවදානම ගන්නම වෙනවා. ඒවා තමයි අපිට අවදානමක් හඳුනා ගැනීම තුලින් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පහ එක තමයි. ඊට පස්සේ මම තව මට පොඩි කාලයක් තියෙන්නේ. මම ඒ කාලෙදි මම කතා කරන්න මේකේ අවදානමක් අපි කළමනාකරණය කිරීම තුලින් අපිට තියෙන වාසි මොනවද කියලා. ඒක තමයි ඔයගලගේ බිස්නස් එකේ තියෙන සල්ලි ටික ඉතුරු වෙනවා. මොකද නිරපරාදේ සල්ලි ටික නැති වෙලා යන්නේ නැහැ. ඒකෙන් ඔයාලට ලොකු ඉතුරුවක් වෙනවා. ඔයගලන් මේ පැත්ත හිතන්නේ නැතුව මේ පැත්තට සේවින් එකක් නොකරට ඔයගලන් ප්‍රිකෝෂන්ස් කලින් හිතලා එහෙම දෙයක් කරලා තිබුණොත් ඔයගලන්ට ලොකු ඉතුරුවක් වෙනවා ඔයගලගේ ව්‍යාපාරේ සල්ලි ටික. අනිත් එක ඔයගොල්ලන්ගේ මැනේජර්ස්ලා ඇතුළේ ඉන්න කට්ටිය හිතන්න ගන්නවා. නිතරම රිස්ක් එකක් තියෙනවා. අපි මේ රිස්ක් එකට නිතරම අපි හිතලා අපි ඉන්න ඕන. නිතරම ඕන දෙයක් වෙන්න පුළුවන් කියන එකට ඒගොල්ලන් ඒ පරිසරයට ඇඩැප්ට් වෙනවා. ඒක පරිසරයට අනුගත වෙනවා. රයිට්. අනිත් එක තමයි ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයේ නම නැති වීමේ හැකියාව. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් ඉමේජ් එකට ඩැමේජ් වෙන්න පුළුවන් පොසිබිලිටි එක ගොඩක් අඩු වෙනවා. සමහර ලොකු ඩැමේජ් එකක් කළා ඔයගොල්ලන්ගේ බිස්නස් එක ලොස් වෙන්න පුළුවන්. වටේ තියෙන ව්‍යාපාරයන් වල ලොකු වලට හානි වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන් අමාරුවෙන් ගොඩනගාගත්තු බ්‍රෑන්ඩ් ඉමේජ් එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ නමක් තියෙනවා. ඔයගොල්ලන්ගේ අදාළ ප්‍රදේශයේ. ඒක නැති වෙන්න පුළුවන් මේ අවදානම හරි හැටි අඳුනා නොගැනීම තුලින්. අනිත් එක තමයි performance. ඔයගොල්ලන් බලාපොරොත්තු වෙන සමහර හරි හිතන්නකෝ උදාහරණයක් විදිහට ඔයගොල්ලන් තව අවුරුද්දක් මාසයකින් ඔයගොල්ලන් යම් කිසි රිටර්න් එකක් ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රොෆිට් එක ඒ අතර කාලයේදී මොනවා හරි අවදානමක් සිදුවීම තුලින් රිස්ක් එකක් මොනවා හරි ගිනි ගැනීම මොනවා හරි දෙයක් වුණොත් ඒ ඔයගොල්ලන් බලාපොරොත්තු වෙච්ච කාලේ ප්‍රොෆිට් එක නැතුව යනවා. ඒ නිසි වෙලාවට වාට එක නැතුව ගියා කියන්නේ ඒක ඔයාගේ සම්පූර්ණයෙන්ම ඔයාගේ ක්‍රියාවලියම හානි වෙන්න පුළුවන්. අන්න ඒව තමයි ඒ සියලුම දේවල් අපිට මේ රිස්ක් එකක් කලින් හඳුනා ගැනීම, රිස්ක් එකක් කළමනාකරණය කිරීම තුලින් අපිට මේ සියලුම වෙන්න පුළුවන් ආයතනයේට ඔබගේ ව්‍යාපාරයට වෙන්න පුළුවන් සියලුම දේවල් මේකෙන් නවත්ත ගන්න හොඳම ක්‍රියාමාර්ගයක් තමයි මේක. ඒ වගේම මේ රිස්ක් මැනේජ්මන්ට් එක කියන්නේ මේකෙදි අපිට හොඳම ප්‍රිකෝෂන්ස් තමයි රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ අපි තියෙන දෙයක් අපි ට්‍රාන්ස්ෆර් කරගන්න එක මම කලින් කිව්වා වගේ. ඒකෙදි ඉන්ෂුරන්ස් දැන් අපි දැන් ඉන්වෙස්ට් කරලා ලබන එන්ටර්ප්‍රිනර් කෙනෙක් ව්‍යවසායකයෙක් මොනවා හරි අවදානමක් අරගෙන සල්ලි ආයෝජනය කරන එක හැරෙන්න අනිත් සියලුම අවදානම් රක්ෂණය කරන්න පුළුවන්. මේකෙදි ගන්න පුළුවන් එක
එකක් තමයි රක්ෂණය කියන එක. දෙවෙනි එක තමයි සේවින් කියන එක. ඔයගොල්ලන් කලින් හොඳ ෆන්ඩ් එකක් හදලා ඔයගොල්ලන් හොඳ විදියට හරි විදියට ඒක මැනේජ් කරලා දිනවා නම් මේක වළක්වා ගත හැකි තව ක්‍රමයක්. ඒක මේ රිසර්ච් වලින් හොයාගෙන තියෙන බොහොම ප්‍රසිද්ධ රිස්ක් මැනේජ්මන්ට් වලින් උගන්වන මෙතඩ්ස්. මේ වගේ ක්‍රියාමාර්ග ගැනීම තුළින් ඔයගලන්ට ඉදිරියේදී විය හැකි අවදානම් අඩු කරගත හැකි. මම හිතන්නේ මගේ කාලය අවසానයි. මොනවා හරි මගේ මේ සම්බන්ධව මම දන්නවා ගොඩක් ෆාස්ට් ගියා මට යන්න උනා. මගේ මොනවා හරි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා මගේ අංකය රාමදන 0.3යි 93යි 53යි 90 මගේ පෞද්ගලික අංකය. ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් අමතන්න. මම මේ ඉදිරියේදී රක්ෂණය පිළිබඳ පොඩි හඳුන්වීමක් කරන්න මගේ next මිස්ටර් පූජිතට මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි මහේෂ් මහත්තයා. මම හිතන්නේ ඔබතුමා බොහොම කාලීන උදාහරණයක් එක්ක අපේ මේ ව්‍යාපාරික මහතුන්ට වඩාත් අදාළ වෙන කරුණු ටිකක් අපි වෙත ලබා දුන්නා. මම කැමතියි අපිට chat box එකෙත් message දෙක තුනක් දාලා තිබ්බ මම දැක්කා. එයාලට උදව් කරන්න අලුත් ideas අලුත් businessmanලා විදියට ව්‍යාපාර පරිසරයට එන කෙනෙකුට උදව් කරනවද කියලා. කොහොමුණත් අපි අතරම චේම්බර් එක විදියට බොහොම කැමැත්තෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා අලුත්ින්ම මේ ව්‍යාපාර ලෝකයට එකතු වෙන නව ව්‍යවසායකයන්ට උදව් කරන්න. ඔබතුමන්ලාට ඕන වෙලාවක පුළුවන් චේම්බර් එකත් එක්ක සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම අපි හිතමු ඔබතුමා ඉන්නේ කවුරු හරි ව්‍යාපාරික මහත්මයෙක් ගාල්ල දිස්ත්‍රික්කයේ නම් එතුමාට පුළුවන් ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙන්න. අපි හිතමු පුත්තලම දිස්ත්‍රික්කයේ නම් එතුමාට පුළුවන් පුත්තලම දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම අපිටත් මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයට ඔබතුමන්ලාට අවශ්‍ය සහයෝගය නිබඳව ලබා දෙන්න අපි කැපවීමෙන් ඉන්නවා. හරි අපි ඊට පස්සේ ආරාධනා කරනවා අලවිහා පුහුණු සංවර්ධන සහකාර කළමනාකරු HNB ජෙනරල් ඉන්ෂුරන්ස් ආයතනය. ඒ වගේම ඔහු එතුමා ගැන කිව්වොත් වසර 25කට වඩා වැඩි කාලයක් මානව සම්පත් කළමනාකරණය සහ මානව සම්පත් පුහුණු කිරීම පිළිබඳව අත්දැකීම් සහිත මහත්මයෙක්. එතුමාගේ නම මිස්ටර් පූජිත මාදම්බගේ. මම එතුමට ආරාධනා කරන්න කලින් අපේ පොඩි වීඩියෝ එකක් තියෙනවා අපේ HNB ආයතනයේ සතු. මම කැමතියි ඒක ෂෙයා කරන්න මේ වෙලාවේදී. HNB General Insurance හඳුන්වා දෙන Pay as you claim නිසා දැන් ඔබගේ වටිනා වාහනයට full insurance එකක් දාන්න අවුරුද්දටම ගෙවන්න ඕනේ වාරිකයෙන් කොටසක් පමණයි. ඔබ මේ ගෙවන කොටස වාරිකයෙන් 40%ක් 50%ක් හෝ 60%ක් ලෙස ඔබට තෝරා ගත හැක. අනතුරක් වුවොත් වාරිකයේ ඉතුරු ටික ගෙවීමෙන් පසුව ඔබේ claim එක ඔබට ලබා ගත හැක. HNB General Insurance Pay as you claim. අමතන්න 0114 883 883 නියමයන් සහ කොන්දේසි අදාළ වේ. පූජිත මහත්මයා මම ඔබතුමාට ආරාධනා කරනවා ඔබතුමාගේ වටිනා දේශනේ පටන් ගන්න කියලා. කොහොමද ස්තුතියි සුදේශ් මහත්මයා. මට පළවෙනිම තියෙන අවිහිරය තමයි මට ෂෙයා කරන්න දෙන්නේ නැහැ. ඔහෙන් බ්ලොක් වෙනවා ඉස්සෙල්ලා වගේම අන්න ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න නැත්නම් අතරම මහේෂ් මහත්මයාට අර යා කතා කරන ආපු කරුණු සහ මට ඔහුට දක්වන සහයෝගයක් නැති වුණා ඒ වෙබ්සයිට් මේ මම ෂෙයා කරලා මොකද එතනින් බ්ලොක් වීමක් වෙනවා. දැන් මට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඔහෙන් දෙන්නේ නැහැ ස්ක්‍රීන් ෂෙයාරින් එකට දෙන්නේ නැහැ. ඒකට පොඩ්ඩක් ඒක හදලා දෙන්න වෙනවා මට ෂෙයා කරන්න. පූජිත මහත්මයා අයිනට දැන් ඔබට පුළුවන්. දැන් හරි. ෂෙයා වෙලාද තියෙන්නේ? yes පූජිත okay වෙලාද? right බොහොම ස්තුතිවන්ත වෙනවා දකුණු පළාත් වාණිජ මණ්ඩලයේ සභාපතිතුමා ලේකම්තුමා ඒ වගේම භාණ්ඩාගාර චන්දීගේ ප්‍රදක්ෂණ සමාගමේ ඇත්තටම අපිට අද මෙම සංසදයේම මගින් ප්‍රවෘත්තියේ අපි කල යුත්තේ මේ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන්. ඉතින් ඒ පිළිබඳව මට හිතෙන්නේ හොඳ දේශනයකට අවස්ථාවක් තිබුණත් තිබුණු මේ තාක්ෂණිකමය ගැටලු නිසා ඒ අපිට කරන යථාර්ථයක් කරගැනීම යම් ප්‍රමාණයකට සමාද වුණා. අපි මේව ඇත්තටම තාක්ෂණයත් එක්ක වැඩ කරද්දී අපිට සමහර දේවල් දින පාලනය කරන්න බැරි දේවල් ඒවත් අපි අරගෙන අපිට හොඳ
මේ වගේ සැසිය පවත්වන්න අපි කටයුතු කරමු කියන එක මම ඔබගෙන් ඉල්ලනවා ඔබ සියලු දෙනාගෙන්. ඒතෝනේ අතරම රිස්ක් එක නැත්නම් මේ අවදානම කියන එක අපිට හැමදාම තියෙන දෙයක්. අවදානම අපිට කවදාකවත් මග හරින්න බෑ. එහෙනම් අවදානම හඳුනා ගන්න ඕනේ. අවදානම ඇගීමට ලක් කරන්න ඕනේ. ඒ වගේම අපි මේ අවදාන පිළිබඳව මේ ප්‍රමුඛ ස්ථානයට අනුව තමයි කටයුතු කරන්නේ. මේ අනුව මේ අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංසදයේ මාතර දකුණු කලාපීය ඔබ සියලු දෙනා මේ ගන්නා වූ ප්‍රයත්නය අතරම හටකට මානව වශයෙන් ඔබ කළ යුතු කාර්යභාරයක් පුදුලින් හඳුනාගෙන විශේෂයෙන්ම භාණ්ඩාගාරිකතුමා සභාපතිතුමා සහ ලේකම්තුමා මේ කරන කාර්යය ඉතාම පුණ්‍ය කටයුත්තක් ලෙස අපි සැලකනවා. ඒ වගේම අපිට මේ අවස්ථාව ලබා දෙන සම්බන්ධව අපි ඔබ සියලු දෙනාටම බොහෝමත්ම ස්තුතියි අන්ත වෙනවා. රිස්ක් එක සම්බන්ධයෙන් කතා කරා. මොකද්ද මේ රිස්ක් අවදානම් කල්පනාකරන. අපිට මිත්‍රෝනේ අවදානම් කල්පනාකරණයේදී සමහර දේවල් දින අපිට කල්පනා කරගන්න පුළුවන්. සමහර දේවල් දින අපිට කල්පනා කරන්න බෑ. සමහර මේ දේවල් දින කල්පනාකරණය කරන්න නෑ අවදානම් වෙන්න පුළුවන්. ඒ වගේම හදිසි අනතුරු ස්වභාවයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඔබට මම මේ පෙන්නනවා මේ පොඩි පින්තූරයක්. මේක තියෙන්නේ ගුවන් හමුදාව විසින් පවත්වන ලබන ගුවන් සංදර්ශනය. මම දැන් ඔබ සියලු දෙනාම දැකලා ඇති. අපි පොඩි කාලේ නම් ලොකු පොඩි කවුරුත් මේකට ගොඩාක් කැමතියි. බලන්න දැන් මේ තියෙන මේ ගුවන් සංදර්ශනයේ තියෙන්නේ රිස්ක් එක. මේ රිස්ක් එක කොහොමද මේගොල්ලෝ කල්පනාකරණය කරන්නේ? දැන් අතට මෙතන ගියන් පස්සේ මේ ගුවන් යානා පදවන නියමුවන් දීර්ඝ කාලන කටයුතු වෙලා උනත් මෙතන අවදානමක් තියෙනවා. ඉතින් මේ අවදානම බලන්න දැන් මෙහෙම පිටේදී යන ගුවන් සංදර්ශනයේක අපිට මේ ඉන්න අය හරියට කල්පනාකරණය කළා කියන්නේ මේ වේගය අඩු කරලත් බෑ වේගය වැඩි කරලත්. වේගය අඩු කරොත් මොකද වෙන්නේ? පිටිපස්සට එන ඇවිල්ලා හානියක් වෙන්න පුළුවන්. වේගය වැඩි කරගෙන දිවෙදින හානියක් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවල් අපේ ජීවිතේ මුහුණ ගැනීමකට ලක් කරලා 탁ෂේරු කරොත් මොකද වෙන්නේ? මේ ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වෙන්න හේතු වෙනවා. ඒ වගේම දීප None somebody. විනාශ වෙන්න හේතු වෙනවා. ඒ වගේම මේ නරඹන්නට පැමිණි අනේ අහිංසක ජනතාව විශාල මෙන්න මේ උත්ති ව්‍යාපාර සම්බන්ධ ඔබ ගන්න යම් තීරණ නිසා විශාල හානියක් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම මේක අපි හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ඔබට ඔබගේ ව්‍යාපාරේ ඔබට තුල අයින් වෙන්න සිද්ධ වෙන්නේ ඔබට මුදල් පමණක් නෙමෙයි නීතිමය වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ මේ රිස්ක් මැනේජ්මන්ට් එක අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. ඒකෝට ඇත්තම අපේ මහේෂ් මහත්තයා කිව්වා වගේ මේ වගේ ඕගොල්ලන්ගේ ප්‍රධානමට මිත්‍රවරුනි අනාවරණය වෙලා තිබුණා. අපි අවධානය තියෙනවා වැඩියට සමින් සාකච්ඡා මේ කොටේ මහත්තයා කිව්වා වගේ මේ රිස්ක් එක කියන්නේ මේ විදිහට ප්‍රධාන තුන දුරදකට රිස්ක් එක හඳුනා ගන්න නැතුව රිස්ක් එක ආවම පස්සේ ඒකට විසඳුම් හොයනවා කවදාකවත් අවදානමක් පස්සේ පස්සේ ඒක පැටලෙන. ඒකෝ එන අපේ වාහන සම්බන්ධව ඔබට මේ වගේ පූජ්‍ය මහත්මයා අපිට ඔබතුමාව හොඳින් ඇහෙන්නේ නැහැ. මම හිතන්නේ පැහැදිලිත් මදි සහ මේ සවුන්ඩ් එක චුට්ටක් වැඩි කරන්න පුළුවන් නම් හොඳයි. ඔබතුමා දැන් මේ මියුට් වෙලා ඉන්නේ. පූජ්‍ය මහත්මයා ඔබතුමා මියුට් දැන්. පූජ්‍ය මහත්මයා අන්මියුට් කරා නම් හොඳයි කියලා මට සිතෙනවා. right පැහැදිලිද දැන් මම හිතන්නේ සිග්නල් ඉෂුස් ටිකක් අපිට දැන් තියෙනවා. මම හිතන්නේ මෙතනදී තියෙනවා. මම ඒ නිසා මගේ කැමරා එක ඔෆ් කරනවා. ඔෆ් කරන එක තමයි ඒක හොඳයි. වෙන්න පුළුවන් මේක අවු වෙන්න පුළුවන්. ඒ නිසා මම කැමරා එක ඔෆ් කරනවා. එතකොට මෙන්න රිස්ක් එක අපිට දැන් පැහැදිලිද මේ සුසිමත්? හරි පූජ්‍ය මහත්මයා දැන් පැහැදිලි.
ඔබතුමා කැමරා එක ඕෆ් කරන්න. එතකොට අපිට ටිකක් කැමරා clear ඕෆ් වෙනවා. කරන්න. right එතකොට මේක අපි කිව්වා අපිට ගම් වතුරකින් වගේ හානියකට ඇවිල්ලා මේ අලාභයේ හානිය වෙනවා. ඒ වගේම භූමිකම්පාවකට වගේ ස්වභාවික අර වගේ කලින් වගේ ස්වභාවිකව අපේ දේපලකට අපි ගොඩනගාගත්ත සියලු දේවල් එක මොහොතකින් විනාශ වෙලා යන්න පුළුවන්. අනිත් එක අපිට එන්න පුළුවන් මේ කොනෑන්ඩ් වගේ ලංකාවට මේ මේකටදී නැතුණත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරියේදී මේ වගේ අවදානම් ඇති වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම සුනාමි කියන එක දවසුරු පළාත් ජනතාවට අලුත් දෙයක් නෙවෙයි. අපි නොහිතපු වෙලාවක නොසිතූ වෙලාවක සිදුවෙච්ච දේවල්. මේ වගේ අවදානම් තියෙනවා. ඒ වගේම අපිට ගිනි වලින් මගින් සිදුවන හානි ඒවට අපි මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ අනුව ඉතෝනේ අපි ආයතනික වශයෙන් වෙන්න පුළුවන් ව්‍යාපාරික වශයෙන් වෙන්න පුළුවන් මෙන්න මේ අවදානමට අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි කැමැත්තෙන් කවුරුත් අවදාන දෙන්නේ අකමැත්තෙන් වත් මුහුණ දෙන්නේ නැහැ. ඒ අනුව පුළුවන් නැත්නම් ඉවත් කරන්න පුළුවන් නැත්නම් ඒක අවම කරන්න. ඒකෝට ඇත්තටම ඔබ දන්නවා ඔබගේ ව්‍යාපාරේ ඔබ ණය දෙනවා නම් යම් පුද්ගලෙකුට ඔබ දන්නවා යාගේ ණය අය කරගන්න පුළුවන්. අය කරගන්න බැරි නම් ඔබ කෙලින්ම මොකද කරනවා? යාට ණය දෙන්නේ නැහැ. ඒ වගේම ඔබ ඒක අඩු කරගන්න ඕන. ණය දෙනවා ඉල්ලන ප්‍රමාණයෙන් නෙමෙයි ටිකක්. නැත්නම් උගේ ෂේප් එකක් ගන්න. ඒ වගේ අපිට ණය අඩු කර ගැනීම හෝ ණය ගෙවීම සම්පූර්ණ අතහැරීම. ඒ වගේ රක්ෂිතේ අපිට අපේ තියෙන අනිත් අවදානම මුලින් උත්තරා දෙන්න පුළුවන්. නැත්නම් ඒක අඩු කරන්න. නැත්නම් Tamanටම දරා ගන්න පුළුවන්. අපි ඒ අවදානම තමන්ම දරා ගන්න උත්සාහ කරනවා. සමහරක් වෙලාවට මේ ට්‍රාන්ස්ෆර් කරනවා නැත්නම් මේක අපි ආතහරි කෙනෙකුට වෘත්තීමේ සුසුකම් තියෙන පුද්ගලයෙකුට මේ බාර දීමක් සිද්ධ කරනවා. ඒ වගේම විතරනේ HNB ජෙනරල් රක්ෂණ සමාගම කියන්නේ ඇත්තටම HNB ගෲප් එකේ HNB බැංක් එකට අනුබද්ධිත ආයතනයක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඒකට HNB බැංකුව ගැන ඔයගොල්ලෝ දන්නවා මීට අවුරුදු 120කට විතර කලින් ඉඳන් ව්‍යාපාරික කටයුතු කරනවා. ඊළඟට HNB assurance ආයතනයක් HNB බැංකුවේම අනුබද්ධ ආයතනයක් විදිහට තියෙනවා. ඒ වගේම HNB බැංකුවේ අනුබද්ධ ආයතනයක්. අපි මූල්‍ය ස්ථාවරත්වයෙන් වශයෙන් ඉහළ තැනක අපි ඉන්නවා විතරනේ. ඒ නිසා අපි පිළිබඳව අපි කතා කරනවා හොඳ ස්ටේබල් නැත්නම් හොඳ ස්ථාවර තත්ත්වයක ඉන්නවා. අර මට මතකයි අපේ පොට්ට හේවා මහත්මයා නැත්නම් රුවන් මහත්මයා කිව්වා ඔහුගේ මේ කොවිඩ් පැන්ඩමික් එකත් එක්ක බොහෝ අයගේ රක්ෂා නැති වුණා. පඩි ගෙව්වේ නැහැ. පඩි කැපුවා. දැනුම් දීමකින් තොරව රැකියාවලින් අහිමි වුණා. ව්‍යාපාර කඩාගෙන වැටුණා කියන තොරතුරු ටික දුන්නා. ඇත්තටම මේ අපේ HNB ජෙනරල් ඉන්ෂුරන්ස් කියන ආයතනයේ මේ අවුරුදු කොවිඩ් පැන්ඩමික් ආවත් සමගම අපේ ව්‍යාපාරයෙන් දෙනුවෙන එක බුද්ධගතින් බදලා වුණා. නමුත් අපේ ආයතනයේ කිසිම පඩි අඩු කිරීම කිසිම ප්‍රවාහන පහසුකමකට ගෙවීම කිසිදු ගෙවීමක් අඩු කරේ නැහැ. ඒක ඔයගොල්ලෝ ඒකෙන් පැහැදිලි වෙනවා අපේ ආයතනයේ කොච්චර ස්ථාවරද කියලා. ඒ අනුමිත්‍රෝනි මෙන්න මේ අවදානම බාර ගන්න. ඔබට ඔය අපි කතා කරපු අවදානම් බාර ගන්න අපේ ආයතනයේ සැහැදී පැහැදී ඉන්නවා. ඉතින් අපි දකුණු කලාපීය මේ ව්‍යාපාර කුළු මේ වෘත්තීය හැකියාව ආයතනයේ ඔබ ආයතනයේ ඔබ ඉදිරි කටයුතු කරන ආවරණය කරන ඔබ ආරක්ෂා කරනවා කියන එකට මම සහතිකයක් ඔබට දෙනවා. ඒ නිමිත්තුනේ අපිට ඔබට තියෙනවා මෙන්න මේ වගේ ඔබගේ වාහනයේට අවදානමක් තියෙනවා. ඒකෝ මේ අවදානම අපි අනිවාර්යෙන් ඔබට ඔබගේ අවදානම අපිට ආර දුන්නොත් ඔබ සමදා සුරක්ෂිතයි. ඒ වගේම මේ ලෝරියට, මේ බස් එකට, ට්‍රැක්ටරයට, ත්‍රිරෝද රථයට, බයිසිකලයට මේ සියලු දේවල් වලට ඔබට තියෙනවා අවදානයක්. ඒ අවදානය අපිට දෙන්න, ඒ අවදානම අපිට දෙන්න ඒක අපි අවදානයෙන් යුතුව ආරක්ෂා කරනවා. එහෙනම් රක්ෂණ කෝප තුනක් තියෙන විතරෝනි මෝටර රක්ෂණයේදී ඔබව ආරක්ෂා කරන්න එක මෝටර ගාඩ් ශාග්‍ය ආරක්ෂණ උපවත් තියෙනවා. මෝටර් ගාඩ් කියලා තියෙනවා. පේ ඇෂු ක්ලේම් කියලා රක්ෂණ උපවත්. ඉතින් මෝටර් ගාඩ් එකේදී මෝටර් ගාඩ් කියන රක්ෂණ උපවේදී ඕගොල්ලෝ අපේ මේ රක්ෂණ උපව ගත්තොත් කිසිදු මුදලක් අඩු කරන්නේ නැතුව සම්පූර්ණ මුදලම ඔබට අලාභයකදී වන්දි කරනවා.
ඒක කිසිදු මුදලක් අඩු වෙන එක මොකද සාමාන්‍ය රක්ෂණයේදී හැමතිස්සම රක්ෂණ සමාගම් එක තියෙන ගැටලුව තමයි නියම වන්දිය ගෙවන්නේ නැහැ කියන තැන ඉන්නවා. ඒකට ඔබ මේ රක්ෂණ ඔබගේ මෝටර් වාහනයට ගත්තොත් කිසිදු අඩු කිරීමක් වෙන්නේ නැහැ. ඊළඟට තමයි මෝටර් ගාඩ් රක්ෂණ කියලා තියෙනවා. මේ මෝටර් ගාඩ් රක්ෂණය ඒ වගේ හැබැයි මෙතනදී ඕගොල්ලෝ මේ වාහනේ නිෂ්පාදිත වර්ෂය අනුව යම් කිසි කුඩා අඩු කිරීමක් වෙනවා. ඊළඟට වඩා මේ පළවෙනි ඔක්කො දෙකේදීම නිට්ටෝකේ තියෙන විශේෂත්වය තමයි ඔබ රක්ෂණ සමාගමක්. කොයි රක්ෂණ සමාගමෙන් ඔබ රක්ෂණ ඔක්කුවක් ගත්තත් වාර්ෂික වාරිකේ ඔබට ගෙවන්නම වෙනවා එකපාරට. ඒ හෝ නැත්නම් යම්සි කාල පරිච්ඡේදය තුළ මෙය ගෙවා නිම කරන්න ඕනේ. හැබැයි මේ pay as you කියන රක්ෂණ ඔක්කුව හඳුන්වා දුන්නේ ඇත්තද මිත්‍රෝකේ මේ කොවිඩ් අර්බුදයත් එක්ක අපේ කුඩා හා මධ්‍ය පරිමාණ ඉන්න ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කඩාවැටීම හේතු කොටගෙන ඔවුන්ට රක්ෂණ වාරික තියා ඔවුන්ට ඔවුන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය දේවල් කරගන්න බැරි අවස්ථාවක් වුණා. මෙන්න මේ පිළිබඳව සලකා බලන්න HNB ජෙනරල් රක්ෂණ සමාගමේ කළමනාකරීත්වය මේ සමාජයේ HNB ජෙනරල් රක්ෂණ සමාගම විය යුතු සමාජ මෙහෙවර පිළිබඳව සලකා බලලා මේ TSU කියන ක්ලේම් පීරියඩ් ඉන්ෂුරන්ස් පොලිසි දුන්න මේකේ විශේෂත්වය මේක පැහැදිලිව කියනවා ලංකාවේ කිසිදු රක්ෂණ සමාගමක මේ වගේ ෆැසිලිටි එකක් නැත්නම් මේ වගේ රක්ෂණ ඔක්කුවක් නැහැ මේ වගේ රක්ෂණ ඔක්කුවක් කතා කරන්නේ මෙතනදී දින්නේ රක්ෂණ ඔක්කුවේ ඔබට පූර්ණ රක්ෂණ ඔක්කුවක් හම් වෙනවා මේ රක්ෂණ ඔක්කුවෙන් ඔබ ගෙවන්න ඕනේ 140ක් හෝ 150ක් හෝ 60ක් ඔබට පුළුවන් විදිහට වාරිකේ ගෙවලා ඔබ ඊළඟට මේ ඉතුරු මුදල් ගෙවනවා නම් කවදාද ගෙවන්න ඕනේ ඔබ ක්ලේම් එකක් ගන්නවා නම් විතර ක්ලේම් එකක් ගන්න නැත්නම් ඔබ ආයි වාරික ගෙවන්න ඕනේ නැහැ. අපි දැන් රුපියල් ලක්ෂයක වාරිකයක් තියෙනවා මෙයා ගෙවන්නේ රුපියල් 40000ක් 40000ක් ගෙවලා ඉවරලා ඔබට යම් සෙලාරිද ඔබගේ දේපලට අලාභයක් වුණොත් ඉතුරු රුපියල් ඉතුරු මුදල ගෙවලා ඔබට මුළු අලාභයම ගන්න පුළුවන්. අපි කෝටියක වටින වාහනයකට ලක්ෂයයි නම් ප්‍රීමියම් උදාහරණයක් ගන්න. ඒ අනුව රුපියල් 40000යි ඔබ ගෙවන්න ඕනේ. ඔබේ වාහනේ ටෝටල් ලොස් එකක් ඔබට කෝටියක වන්දියක් ගෙවන්න කටයුතු කරනවා. නමුත් ඔබ අර ඉතුරු මුදල් ටික රක්ෂණ සමාගමට ලියුවම ඒකට හේතුව තමයි විකුණන්නේ. ඔබ දන්නවා සමහරක් වෙලාවෙ ඔබගේ වාහන වලට ඔබට ඇති නෝ ක්ලේම් බෝනස් ඔබ තියෙනවා. හිමිකම් නොපෑමේ ආවරණය කියලා කියනවා. මේ හිමිකම් නොපෑමේ ආවරණ සමහර අපේ රක්ෂිතයන්ට තියෙන අවුරුදු 5-6 කියන්නේ 160-75 තියෙන. හැබැයි ඔබ සමහරක් වෙලාවට ඔබේ වාහනේ ඉන්ෂුරන්ස් කරලා ඒ අවුරුද්දේ කිසිම ක්ලේම් එකක් ගන්න. අපි අර උදාහරණයක් ඉස්සරහට ගත්තොත් ඔබ ලක්ෂයක් ගෙවලා ඒ අවුරුද්දේ ක්ලේම් එකක් ගන්න මුළු ලක්ෂෙම ආයතනයේ රිස්ක් එක වෙනුවෙන් අය කරනවා. හැබැයි මෙතනදී වෙන්නේ 40000යි අය කරන්නේ අවුරුද්දට ඔබ ඉතුරු මුදල් ගෙවන්න ඕනේ. ඔබ ගෙවන්න වෙන්නේ මේ ජම්සීලාගේදී අලාභයක් වුණොත් විතරයි. අලාභය නොවුනොත් නම් අර 40න් ඔබේ වාරික එතනින් අවසන් වෙනවා. හැබැයි ඔබට අවුරුදු පුරාවට මේ අවුරුද්දේ රක්ෂණ ඔබේ අවදානම අවම කරගන්න. ඒවට අපි දෙනවා. ඒකට එන විශේෂයෙන්ම මොටර් මෝටර් කාර් සහ 3-wheelers වලට මේ ආවරණය ගන්න හැකියාව තියෙනවා. ඊළඟට ඔබේ ව්‍යාපාරේ කුඩා කර්මාන්තේ වෙන්න පුළුවන්. පරිමාණ කර්මාන්තේ මෙන්න මේවට ගින්න මගින් සිදුවන හානි. ඔබ දන්නවා ඔබ අවුරුදු ගාණක් පුරා හම්බ කරපු මුදල් දුවිලිවට පත් කරගන්න පුළුවන්. අන්න ඔබට පුළුවන් කියන විදිහට ඔබට ඔබේ ව්‍යාපාරයට ශ්‍රේෂ්ඨ මයි හෝම් කියලා රක්ෂණයක් තියෙනවා. අපි ආවරණය සපයනවා. ඉවසහෝ ඉවද ඇතුළත තියෙන බඩු. ඔබේ ව්‍යාපාරය වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ ඇතුළත තියෙන බඩු වෙන්න පුළුවන්. ඊළඟට ඔබේ බිස්නස් ප්‍රමිසස් ඉන්ෂුරන්ස් එක. ඒ කියන්නේ අපි කියන ව්‍යාපාරයේ සහ ඒක ඇතුළත තියෙන බඩු සියල්ලම ආවරණය වෙනවා. ඊළඟට ඔබගේ නිවස කියන්නේ සමහරක් වෙලාවට ඔබේ නිවසට හානියක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී අනිත් එක තමයි ඔබට තියෙනවා නම් හෝටලයක් නැත්නම් ඔබට තියෙනවා නම් ගෙස්ට් හවුස් එකක් මේවා රජයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් මේ දේපල වලට සිදුවන හානියත් එක්ක රක්ෂණ ඔක්කුවට ආවරණය කරනවා. මෙන්න මිතුනි ඔබ මේ පිළිබඳව අවධානය යොදලා නැත්නම් ඔබ අවධානය මේ පිළිබඳව යොමු කළා නැත්නම් ඔබට ඉතා අඩු මුදලකට උදා මුදලකට ඔබට මේ අවදානම් වෙනුවෙන් ආවරණය ගන්න පුළුවන්. ඉතා ඉක්මනින් ජෙනරල් රක්ෂණ සමාගමක් එක්ක හෝ පෙන්යෝ දෙකකට කතා කරලා මේ රක්ෂණ ආවරණය අරගෙන ඔබ නිදහස් පුද්ගලයෙක් වෙන්න. මෝටර රථයට ඉන්ෂුරන්ස් එකක් අරගෙන ඔබ නිදහස් පුද්ගලයෙක් වෙන්න. ඔබගේ දේපලට රක්ෂණ ඔක්කුවක් අරගෙන ඔබ නිදහස් පුද්ගලයෙක් වෙන්න. මොකද
ඒ කියන්නේ ඔබට තියෙන අවදානම ඔබ වෘත්තීමය ආයතනයකට පවර්ලා ඔබ නිදහස් වෙලා තියෙනවා. ඒ මානසික නිදහස කියන්නේ ඔබට මේ ව්‍යාපාර සාර්ථක කරගෙන යන්න හොඳ උත්තේජකයක් වෙනවා. ඒ වගේම ඔබ විදේශ රටවලින් බඩු ගෙන්නන ඉන්නවනම් විදේශ රටවල වලට බඩු අපනයනය කරන නැත්නම් ආනයනය කරන ඔබට අපේ මේක සංසදීය තුල ඉමන සමාජික ඔවුන්ට පුළුවන් මෙන්න අපේ මැරයින් ඉන්ෂුරන්ස් එක මුහුදු රක්ෂණය තුලින් ආවරණය ගන්න. ඒ වගේම සමහරක් වෙලාවට ඔබ රට ඇතුළත බහන්ත ප්‍රවාහනය කරන අය වෙන්න කිව්වොත් ඔබ හිතන්නකො සමහරක් වෙලාවට ඔබ මාළු නිෂ්පාදනයේ සහ බෙදාහැරන කවුරු හරි ඉන්නවනම් එයා මෙහෙන් කොළඹට මාළු ටික යවද්දි මේ මාළු ටික මගදී අනතුරක් වෙලා හානි වුණා. අපිට පුළුවන් මේ මැරයින් ඉන්ෂුරන්ස් එකකට ඒ ආවරණය ගත්තොත් ඒ වාහනේට අනතුරක් වෙලා මේ මාළු වලට සිදුවන හානි නැත්නම් ඒ බඩු වලට සිදුවන හානි අපි ආවරණය කරනවා. ඒ වගේම ඔබ මේ සංසදයේ ඉන්න අපේ විශිෂ්ටයන් විශේෂයෙන්ම විදේශ සංචාර වලට යන ජෝම් බිස්නස් වලට පිටරට ඉන්දියා ඇමරිකා ඒ වගේම චයිනා වැඩිපුරම කොරියා වගේ රටවල් වලට යන එක ලෝකේ ඕනෑම රටකට ඔබ ව්‍යාපාරික කටයුතු සඳහා ගුවන්ගත වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවදී ඔබ ගෙනියන බඩු වලට ඔබට ඒ රටේදී සිදුවන අනුතුරු ඒ වගේ මේ රටේදී සිදුවන රෝගාබාධ සියල්ලම පුජබත්මා අපේ වෙලාව අවසානයි. ඉක්මනින් අවසන් කරමු. right හරි. එතකොට අපිට මෙන්න මේ ආවරණය ගන්න හැකියාව තියෙනවා. ඒතකොට එහෙනම් අපි ඊළඟට අපි ගත්තොත් එහෙම ඉංජිනේරින් ඔබ කරනවා නම් ඒ කියන්නේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ ඉන්නවා නම් ඔබට පුළුවන් අපිට ඒ සීලම දේවල් ආවරණය කරන්න ගන්න හරි. ඒ වගේ මිත්‍රෝනි අපි ගත්තන් පස්සේ ඔබට තියෙනවා නම් ඔබගේ සේවකයන් මුදල් හොරකම් කරයි කියලා බයක් තියෙනවා නම් ඔබගේ නිවස ව්‍යාපාර ස්ථානයේ හානියක් වෙයි හොරසුරුන්ගෙන් නැත්නම් ඔබ පුද්ගලික හදිසි අනතුරකට භාජනය වෙයි කියලා හිතනවා නම් right අන්න ඒ අවස්ථාවේදී ඔබගේ වෙන හානිය. ඒ වගේම විශේෂයෙන්ම මෙතන අපේ මේ පොත් හේවා මහත්මයා ඉන්න හින්දා මේක මම කියන්න ඕනේ වෘත්තීය වගකීම් රක්ෂණය කියලා තියෙනවා. ඔබ මේ සංසදයේ තුල වෘත්තිකයන් ඉන්නවා නම් මේ වෘත්තිකයන් තුලින් රටේ ජනතාවට වුන් සේවය සපයන යොමුන්ට යම්සේ හානියක් වුණේ සේවාදායකයට වුන් සමහර විට මේ වෘත්තියකට විරුද්ධව නීති ඉදිරියට පුළුවන් මේ රක්ෂණ උපයෝගය ආවරණය කරන්න. එහෙනම් වෙලාව අවසන් නිසා වේගෙන් ඔබට මම අවසාන වශයෙන් කියන්නේ මිත්‍රෝනි මොන රක්ෂණ සමාගමෙන් මෙන්න මේ ඔප්පුව රක්ෂණ ඔප්පුව පිළිබඳව සැලකිලිමත් වෙන ඔප්පුව කියවන්න ඒ ඔප්පුව කියවලා ඒ හරියට අවබෝධ කරගන්න මේ ඔප්පුවෙන් පිට කිසිදු රක්ෂණ සමාගමකට වන්දි මුදල් නොග ඒක නීති අනුකූල විදිහට ඔබට HMB රක්ෂණ සමාගමෙන් යම්සි පුද්ගලයෙක් ඔබට රක්ෂණ ඔප්පුව දුන්නා නම් ඔබ අනිවාර්යෙන් පොඩි වෙලාවක් කරන් කාර්ය බහුල වුණත් ඒ අය ළඟට ගෙන්නගෙන මේ රක්ෂණ ඔප්පුවේ මුල ඉඳන් ළඟට ඔවුන් කොහොමලවා ඒක සහිතව ඒක දැනුවත් වෙන්න ඒ වගේම ඔබ රක්ෂණ ඔප්පුව දෙන වෙලේ එන නියෝජිතයා හෝ රක්ෂණ සමාගමට ඔබ යමක් පොරොන්දු වුණා නම් එය පැහැදිලිවම ලියලා තියාගෙන මේ රක්ෂණ ඔප්පුව ඔබ අතට ලැබුණු වහම ඒක කියවල බලලා ඔබ බලාපොරොත්තු ආවරණයන් තියනවද කියලා බලන්න. එතකොට මිත්‍රෝනි ඔබට තවදාක්වත් හිමිකමකදී ගැටලු පැනනගින්නේ මම හිතන්නේ මෙතනදී සමහරක් වෙලාවට මේ කාර්ය කතා කරද්දී ඔබට හිමිකම් ගෙවීම පැහැරීම නැතුණා හිමිකම් ප්‍රතික්ෂේප කරලා තියෙන තුලන් ඔබට තියෙන හොඳම දේ ඒ ඔප්පු අරගෙන අදාළ සිදුවීම පිළිබඳව නැවත බලන්න ඔබට ඒකෙන් අසාධාරණ වෙලා තියෙනවා ඔබට නීති ඉදිරියට යන්න හැකියාව තියෙනවා. නම් එසේනම් මිත්‍රෝනි අතරම මේක දීර්ඝ සාමාන්‍ය පැය දෙකක් තුනක් කතා කළ යුතු කාර්යයක්. හැබැයි මේ සූත් තාක්ෂණයේ යොස්සේ එවැනි කාර්යයන් වලට යන්න අපි ඇත්තටම අපිට අමාරුයි මොකද වැඩි කෙනෙක් අවධානය පොඩක් ඉවතට යනවා එක දිගට ඉන්නේ නැහැ මේවා අපිට අලුත් දේවල්. කොහොම නමුත් ඔබ සියලු දෙනාටම සුබ දවසක් සුබ කාලයක් උදා වෙන්න ඔබගේ ව්‍යාපාර ශේෂ්ඨය ඉතාමත් හොඳ තත්ත්වයට පත් වෙලා ඔබ දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒකේ දියුණුව තමයි අපේ රටේ අපේ ජනතාවට හොඳ නිදහසේ හොඳට ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාටත් මේ සංසදයේ සභාපතිතුමා ලේකම්තුමා ඒ වගේම භාණ්ඩාගාරිකතුමා ඔබ දෙපළට සහ සමාජික සියලු දෙනාට මම ආයතනයේ කළමනාකාරීත්වයේ ශීර්ෂ ප්‍රණාම ආචාර්ය බුදු කරනවා. මට නැවත විශේෂ ස්තුතිය සුදේශ් කුමාර් මහත්මයාගෙන් ඔබට පිළිගැනීමේදී ඔබ කීපවතම ආමන්ත්‍රණය කළා මේ වැඩ කටයුතු සංවිධානය කරගන්න ඔබ මහත් ලොකු දායකත්වයක් දැක්වුවා. අපිව මොටිවේට් කරා ඔබ අපිව උත්තේජනයට ලක් කරා මම සහ මගේ අපේ ආයතනයේ සේවකින් නම් ඔබට ඔබ බලාපොරොත්තු සියලු කාර්යයන් ඉදිරියට ඉටු කරගෙන මේ සංසදයේ දකුණු කලාපයේ පමණ නෙමෙයි
මේ සංසදයේ මුළු ලංකාවේම ජනතාවට සේවය කරන්න පුළුවන් අති විශිෂ්ට වූ සංසදයක් වේවා කියන පරමාර්ථයෙන් අපි එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එක නැවතත් ඔබට බාර දෙනවා. ඔබ සියලු දෙනාට මේ ස්තුතිය අපට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. හරි බොහොම ස්තුතියි පූජ්‍ය මහත්මයා. අපිට ඇත්තටම ගොඩක් තාක්ෂණික ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම දන්නවා අද සෙනසුරාදා ගොඩක් කාර්යබහුල දවසක් ශ්‍රී ලංකාවේ. මොකද ටියුෂන් පන්ති ගොඩක් අද තමයි ඔන්ලයින් හරහා කෙරෙන්නේ. ඒත් එක්ක අපිට ලොකු ගැටලු වලට මුහුණ දීමක් සිද්ධ වුණා. මම හිතන්නේ සමහර අයට ඔබතුමාගේ දේශනය ටිකක් පැහැදිලිව ඇහුනේ නැහැ. කොහොමුණත් කමක් නැහැ. අපි අද වැඩසටහන ඇත්තටම අපි වැඩි වෙලාවකුත් අපි නියම කරගත්තාට වඩා වැඩි වෙලාවකුත් අපි අරගත්තා. කොහොමුණත් අපි අද වැඩසටහනට සම්බන්ධ වූ සියලුම දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරලා අපි අද වැඩසටහන අවසන් කරමු. විශේෂ ස්තුතිය HNB ජෙනරල් ඉන්ෂුරන්ස් ආයතනයට මම පිරිනමනවා. මොකද එයාලත් ලොකු ශක්තියක් වුණා මේ වැඩසටහන පළවෙනි වැඩසටහන අපිත් එක්ක වැඩසටහන මාලාවේ පළවෙනි වැඩසටහන පවත්වන්න. ඒ වගේම මම මතක් කළ යුතුයි ව්‍යාපාරික ඔබ සියලුම දෙනාට සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩල තියෙනවා. ඔබතුමන්ලාට පුළුවන් ඕනම දිස්ත්‍රික්කයක දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩල සමග සම්බන්ධ වෙලා ව්‍යාපාර ජීවිතයේ අදාළ ඉලක්කවලට යන්න ඔබතුමන්ලාට උදව් ගන්න ව්‍යාපාරික ඔබතුමන්ලාට පුළුවන් දිස්ත්‍රික් චේම්බර්ස් හරහා. එහෙනම් අපි වැඩසටහන අද අවසන් කරමු. ඒ වගේම සිදු වූ අපහසුතාවන් වලට මාගේ කනගාටුව අපගේ ව්‍යාපාරික මහත්මයාන්මින්ට මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. අද වැඩසටහනේ සහභාගී වෙච්ච ඔබ සියලුම දෙනාට නැවත වතාවක් ස්තුති කරමින් අපි වැඩසටහන අද මෙයින් අවසන් කරනවා. Thank you very much.